සුබ දවසක් සියලු දෙනාටම. හරි අපි පාඩමේ ඊළඟ කොටස් ටික අද පටන් ගන්නවා. හරිද මම ඊට කලින් වීඩියෝස් ඔයගොල්ලෝ ගොඩක් අය බලලා තිබ්බා. වීඩියෝස් 7ක් කරා. හරිද වීඩියෝස් 7ක් කරලා ඒකේ පළවෙනි වීඩියෝ දෙකේ කරේ මේ භෞතික විද්‍යාවේ හරිද පළවෙනි පාඩම. භෞතික රාශි සහ මාන. හරි සිද්ධාන්ත සහ ගණන් වීඩියෝ දෙකක් කරා. හරි ඊට පස්සේ අපි භෞතික විද්‍යාවේ ළමයි වැදගත්ම පාඩම පටන් ගත්තා යාන්ත්‍ර විද්‍යාවනේ. යාන්ත්‍ර විද්‍යාවෙත් අපිට උපකොටස් 10ක් තියෙනවා ලොකුම පාඩම අපේ සිලබස් එකේ හම්බ වෙන අපිට පාඩම් 11යි තියෙන භෞතික විද්‍යාවේ ඒකේ දෙවෙනි පාඩම. පළවෙනි පාඩම අපිට පොඩි පාඩමක් භෞතික රාශි සහ මාන හරිද පොඩි පාඩමක් ඒක මම කලින් කරලා ඉවර කරා. ඊට පස්සේ දැන් අපිට යාන්ත්‍ර විද්‍යාවෙත් උපකොටස් 10ක් තියෙනවා. ලොකුම පාඩමනේ. මේක සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර කාලයක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන පාඩමක්. ඊටු පාඩම් ටිකක් අපිට පොඩි පාඩම් තමයි පස්සේ හම්බ වෙන්නේ. ඉතින් මේ යාන්ත්‍ර විද්‍යාවෙත් මම මේ වෙද්දි පළවෙනි කොටස වීඩියෝ දෙකකින් කරා. හරි දෛශික. ඉතින් ඒවත් ඕගොල්ලෝ ගොඩක් අය හොඳයි බලලා ගණන් ටික හදලා නෝට් ලියාගෙන තිබ්බා. දෛශික පාඩමෙත් මම වීඩියෝ දෙකක් කරා සිද්ධාන්ත සහ ගණන්. ඊට පස්සේ ආයි යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි කොටස රේඛීය චලිතය. ඊට පස්සේ ඔන්න වැදගත් දේ රේඛීය චලිතය. හරිද? රේඛීය චලිතේ උපකොටස් 5ක් තියෙනවා. යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි කොටස තමයි රේඛීය චලිතය. ඒ කියන්නේ වස්තුවක් සරල රේඛාවක සිදු කරන චලිතයනේ. ඒකෙත් අපි උපකොටස් මේ වෙද්දි දෙකක් කරලා ඉවරයි. නේද? ඒකෙත් මම වීඩියෝස් 3ක් කරලා තිනවා. හරිද? රේඛීය චලිතයේ පළවෙනි එක. මේ චලිතය පිළිබඳ මූලික හැඳින්වීම සහ චලිත සමීකරණ. ඉතින් චලිත සමීකරණ අපි මොන වගේ තැන්වලද පාවිච්චි කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා. කිසියම් වස්තුවක් නියත තරණයෙන් යනවා නම් නේ. ඒ කියන්නේ ප්‍රවේගය ඒකාකාරව එක්ක වැඩි වෙන්න ඕනේ නැත්නම් ප්‍රවේගය ඒකාකාරව අඩු වෙන්න ඕනේ. අන්න එහෙමනම් අපිට පුළුවන් ඒ වස්තුවට චලිත සමීකරණය යොදන්න. මතකයිනේ. එකම වේගකින් යනවා නම් එකම ප්‍රවේගයෙන් යනවා නම් අපි දාන්නේ නේ විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය. S සමානයි ut. නැත්නම් දුර සමානයි වේගය වැඩි කිරීම කාලය. ඉතින් මේකේ මතකයි ඔයගොල්ලෝ මේ වස්තුව චලිත වන සරල රේඛාව ගත්තාම මේකේ අපි කිසියම් ලක්ෂයක් ගන්නවා මතකයි නේද ළමයි? විස්ථාපනීය බිඳුව වන ලක්ෂය. සමුද්දේශ ලක්ෂය. ඒකෙන් දකුණු අත පැත්තේ අපි ගත්තා නම් විස්ථාපන ධන කියලා වම් අත පැත්තේ විස්ථාපන ඍණ නිකන් සංඛ්‍යා රේඛාව වගේ. ඉතින් වස්තුවක් අපි මේ පැත්තට යනවා නම් යන පැත්ත හරි මේ පැත්තට යනවා නම් වස්තුවක් අපි කියනවා ප්‍රවේගය ධනයි කියලා. වස්තුවක් මේ පැත්තට එනවා නම් ප්‍රවේගය ඍණයි කියලා ගන්නවා. ඉතින් මේ සරල රේඛාවේ වස්තුවක් හරිද නියත තරණයෙන් යනවා නම් නියත තරණයෙන් ඒ කියන්නේ ධන තරණයක් හෝ ඍණ තරණයක් ප්‍රවේගයේ ඒකාකාරව එක්ක වැඩි වෙන්න පුළුවන් නේ නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරන වස්තුව ටික ටික ප්‍රවේගය වැඩි කර කර යන්න පුළුවන්. නැත්නම් ලොකු ප්‍රවේගකින් ආරම්භ කරන වස්තුව ටික ටික ප්‍රවේගයේ අඩු වෙමින් යන්න පුළුවන්. මන්දනින් ගිහලා නිශ්චල වෙන්නත් පුළුවන්. නැත්නම් යම් ප්‍රවේගයකින් පටන් ගන්න වස්තුව ටික ටික ප්‍රවේගය වැඩි කරන්නත් පුළුවන්. ඉතින් ඔක්කොම පුදාලා ළමයි අපි හරිද මේ රේඛීය චලිතයත් ඒ කතා කරා. ඒකෙත් මම වීඩියෝස් 3ක් කරා රේඛීය චලිත වීඩියෝ. හරිද මේ චලිතය පිළිබඳ මූලික හැඳින්වීම සහ චලිත සමීකරණ. ඊට පස්සේ අපි කතා කරා චලිත පස්තාර. මේ දැන් ඔය ටික තමයි මම මේ ක්ලාස් වල මේ වෙද්දි කරලා තියෙන ඔයගොල්ලන්ට අදාළ මූලික වීඩියෝස් ටික. හරිද? ඔයගොල්ලන්ට අදාළව. හරි. ඉතින් ඔතනින් එහාට තමයි දැන් අපි අද කතා කරන්නේ මේ අපිට තියෙනවා ළමයි රේඛීය චලිතේ තුන්වෙනි කොටස. රේඛීය චලිතේ තුන්වෙනි කොටස. මේ ගුරුත්වය යටතේ. දැන් අපි දන්නවා මේ හරිය ඔයගොල්ලෝ මේ ගුරුත්වය මේ පෘථිවිය නිසා ඇති වෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. හරිනේ. ඒක මේ හරිය වස්තුවක් නිදහස් කරොත් මොකද වෙන්නේ? මේ හරිය වස්තුවක් නිදහස් කරොත් මෙයා මේ මට කියන්නේ මොකද වෙන්නේ? අතහැරියොත් බිමට වැටෙනවා. ඒ කියන්නේ මේ වස්තුව මොකද වෙන්නේ? දැන් නිශ්චලතාවයෙන් පටන් ගත්ත වස්තුව මේ නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරන වස්තුව හරිද? සිරස්ස පහළට යනවා. පහළට යන්න ඕගොල්ලන්ට පේනවා ළමයි ප්‍රවේගය වැඩි වෙනවා. ඉතින් අපි කියනවා ඔකට මේ හරිය මොකද්ද මේ වස්තුව සිදු කරන චලිතය මේ හරිය ගුරුත්වයේ යටතේ. දැන් ළමයි මේ හරිය ගුරුත්වයක් නැහැ. හිතන්න නිකමට මම විහිළුවට යනවා අභ්‍යවකාශයට. ඕගොල්ලෝ දන්නවා අභ්‍යවකාශේ පාවි පහවි ඉන්න පුළුවන් කොහටවත් යන්නේ නැහැ නේ. වැටෙන්නේ නැහැ නේ. අභ්‍යවකාශේ මං ගිහිල්ලා මේක අතහැරියොත් මොකද වෙන්නේ? අතහැරියොත් මෙයා සදාගල් මෙතනම තමයි තියෙන්නේ. බිමට වැටෙන්නේ නැහැ. ඇයි? මෙයාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධයක් තියෙනවා. බරක් නැහැ. මොකද බරක් නිසා මෙයා මත බලයක් ඇති වෙනවනේ. මෙයාගේ බර තමයි මෙයා මත ඇතිවන පොළවෙන් ඇති කරන බලය. ගුරුත්වාකර්ෂණ බලය. අන්නේ බලය නිසා මෙයා පහළට පෘථිවිය දෙසට ආකර්ෂණය වෙනවා. මේක ළමයි ඕනම ග්‍රහ වස්තුවක් වටා මේ ගුරුත්වයක් තියෙනවා. දැන් අපි ඉන්න පෘථිවිය විතරක් නෙමෙයි බ්‍රහස්පති අඟහරුනේ ඕනම ග්‍රහ වස්තුවක් වටා එයා වටා ඇති වෙලා තියෙනවා මේ බල ශේෂ්ත්‍රයක්. දැන් අපි මේවා ගැන පස්සේ ඉගෙන ගන්නවා පස්වෙනි පාඩමේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ඉතින් මෙතන අපි කතා කරන්නේ මේ පොළොව සමීපයේ නිදහස් කරන ලද වස්තුවක චලිතය.
එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ළමයි වස්තුවක් මම උඩට විසි කරනවා. මේ කිසියම් ප්‍රවේගයකින් නිශ්චලව විසි කරන්න බෑනේ. කිසියම් ප්‍රවේගයකින් උඩට විසි කරනවා. මොකද වෙන්නේ? කිසියම් ප්‍රවේගයකින් උඩට විසි කරනවා. නේ? හරි ගෙලින් විසි කරොත් මොකද වෙන්නේ? හරි ගෙලින් සිරස්ව උඩට විසි කරොත් මොකද වෙන්නේ? හරිද? හරි කිසියම් ප්‍රවේගයකින් විසි කරනවා. විසි කරාම ටික ටික මෙයාගේ ප්‍රවේගය අඩු වෙලා මන්දණයෙන් ඇවිල්ලා නිශ්චල වෙනවා. ඒ කියන්නේ ගුරුත්වජ මන්දණයෙන් ඉන්නේ. නිශ්චල වෙලා ආයි පහළට ඒ පාරෙම ගුරුත්ව තරණයෙන් ගිහිල්ලා එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හරි? ගැටලුවක් නැහැනේ. අන්න ඒ වගේ චලන තමයි ළමයි අපි මේකෙදි අද කතා කරන්නේ. ඊට පස්සේ අපිට ආයි තියෙනවා මේ රේඛීය චලිතයේ හතරවෙනි කොටස. වස්තුවක් දැන් අපි කෙලින්ම ඔහොම නිශ්චලව අතහැරියොත් නැත්නම් ඉහළට විසි කරොත් වස්තුවක චලිතය තමයි ගුරුත්වයේ යටතේ සිරස් චලිතය. සිරස් වලින් ගුරුත්වයේ යටතේ සිරස්ව වස්තුවක් සිදු කරන චලිතය. ඊට පස්සේ තියෙනවා අපි වස්තුවක් දැන් කෙලින්ම ඉහළට විසි කරන්නේ නැතුව කිසියම් කෝණයකින් ආනතෝ විසි කරොත් මොකද වෙන්නේ වස්තුව? ඔයගොල්ලෝ සාමාන්‍ය ගල් කැට විසි කරනවා, එක විසි කරනවා නේ ගස් වලට. වරි මොනාරි ගල් කැට ගහනවා. ඒ වගේ වෙලාවක වස්තුව යන්නේ කොහොමද? කෙලින්ම උඩට විසි කරොත් උඩට ගිහිල්ලා ප්‍රවේගය අඩු වෙලා නේ ගුරුත්වජ මන්දණයෙන් ගිහිල්ලා නිශ්චල වෙලා ආයි පහළට එනවා. මම පොඩ්ඩක් ආනතෝ විසි කරොත් මොකද වෙන්නේ? අන්න වස්තුව මේ වගේ වක්‍ර පතයක තමයි යන්නේ. අපි කියනවා පරාවලික පතය. නැත්නම් ආනත චලිතය. ඒක අපි ඊළඟ වීඩියෝ එකේ තමයි කතා කරන්නේ. ගුරුත්වයේ යටතේ ආනත චලිතය. ප්‍රක්ෂිප්ත චලිතය කියලා කියනවා. ඊට පස්සේ අපිට චලිතයේ අන්තිමට තියෙනවා මේ සාපේක්ෂ චලිතය. ඉතින් උතනින් තමයි ළමයි මේ චලිතය ඉවර වෙන්නේ. චලිතයේ උපකොටස් පහක් තියෙනවා. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ මේ part 2 තමයි අපි ඉන්නේ. යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි කොටස තමයි දෛශික. දෛශික ඉවර කරා. යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි කොටස තමයි රේඛීය චලිතය. ඒකෙත් උපකොටස් පහක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ මේ කොටස් ටික. මේ වෙද්දි දෙකක් කරලා ඉවරයි. නේ චලිතය පිළිබඳ මූලික හැඳින්වීම සහ චලිත සමීකරණ සහ චලිත ප්‍රස්තාව. එතනින් පස්සේ තමයි අපිට මේ ගුරුත්වයේ යටතේ වස්තුවක් නිදහස් කරපු හෝ ඉහළට ප්‍රක්ෂේපණය කරපු වස්තුවක මේ ගුරුත්වයේ යටතේ සිදු කරන සිරස් චලිතය. හරි ඊට පස්සේ ප්‍රක්ෂිප්ත චලිතය, ඊට පස්සේ සාපේක්ෂ චලිතය. ඔන්න ඔය චලිතය ඉවර වුණාට පස්සේ තමයි අපිට යාන්ත්‍ර විද්‍යාවෙත් ළමයි වැදගත්ම කොටස මොකද්ද? නිව්ටන් නියම. යාන්ත්‍ර විද්‍යාවේ තුන්වෙනි කොටස නිව්ටන් නියම. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාවේ හතරවෙනි කොටස බලය, බල පූර්ණය, බල සමතුලිතතාවය. පස්වෙනි කොටස මේ රේඛීය ගම්‍යතාවය සහ රේඛීය ගම්‍යතා සංසිද්ධි නියමය. ඔය වගේ අපිට ළමයි යාන්ත්‍ර විද්‍යාවේ උපකොටස් 10ක් තියෙනවා. ලොකු පාඩමක් අවුරුද්දක් යනකම් ඉගෙන ගන්න තියෙන පාඩමක්. ලොකුම පාඩම ඉතින් යාන්ත්‍ර විද්‍යාව ළමයි හොඳට අල්ලගත්තොත් අල්ලගන්න ළමයාට ඊටු පාඩම් ටිකක් මොකද වෙන්නේ? ගේමක් නෑ. ඒකයි අපි කියන්නේ යාන්ත්‍ර විද්‍යාවට සෑහෙන්න. මොකද මේ යාන්ත්‍ර විද්‍යාව කියන්නේ ළමයි අපිට ගොඩක් රටා හරි එක ගණන් රටා අහුවන පාඩම. මේකේ ගොඩක් අපිට සියලුම ගණන් රටා සුළු කරන විදිහ ඔක්කොම අහු වෙනවා. මේක හරියට ඉගෙන ගත්තොත් ඊටු පාඩම් ටිකක් අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. හරි යාන්ත්‍ර විද්‍යාව අමාරු නෑ. සරලව ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින් ඉඳන් පිළිවෙලට හරිද වීඩියෝස් ටික බල මම මේ දෙන වැඩ ටික පිළිවෙලට කරගෙන ආවනම් හරිද හෝම්වර්ක් ටික කරන්න ඕනේ මම දෙන වැඩ ටික හරිද වීඩියෝස් බලලා තනියම ඉතින් ක්ලාස් ගියා හෝ නැතාව ගැටලුවක් නැහැ ගෙදර ඉඳන් හරිද අවධානයෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි පටන් ගමු මේ ගුරුත්වයේ යටතේ සිරස් චලිතය. හරි මම පොඩි නෝට් එකක් වශයෙන් ඔයගොල්ලන්ට දෙන්නම්. ඉතින් ඇත්තටම මෙතන අපි දැන් ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න ඕනේ යාන්ත්‍ර විද්‍යාවේ හරිද රේඛීය චලිතේ part 3 ගුරුත්වයේ යටතේ සිරස් චලිතය. දැන් ඔයගොල්ලෝ මම මෙතන වීඩියෝ එක ලියන්න වෙලාව දෙන්නේ නැහැ. හරිද? මම නෝට් එක කියවනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක හරි නවත්ත ලියලිය බල යන්න තියෙන්නේ. හරි ගණන් හදා මේකේ ටියුට් එක. ඒතර මේ ටියුට් එක මම පන්තියේ දෙන ටියුට් එක. හරි අංග සම්පූර්ණ ටියුට් එකක්. මේකේ සිද්ධාන්ත තියෙනවා. හරිද? අමතර කරුණු නිකන් හරි ටෙක්ස්ට් බුක් එකක් වගේ මේක කියවන්න පුළුවන්. සහ මේකේ ප්‍රශ්න ටික තියෙනවා. හරි A to Z අංග සම්පූර්ණ ටියුට් එකක්. සහ මේ මම පන්තියේ අතින් ලියවන ටියුට් එක නෙමෙයි මේක කොහොමත් ළමයිට දෙන ටියුට් එක. හරිද? හරි මේ ටියුට් එක මම පහලින් දාලා දිනවා. ගෲප් වලටත් දාලා දිනවා. ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි මේකේ කොටස් තුනම තියෙනවා. මේ ගුරුත්වය යටතේ සිරස් චලිතය, ගුරුත්වය යටතේ ආනත නැත්නම් ප්‍රක්ෂිප්ත චලිතය සහ සාපේක්ෂ චලිතය. තුනේම සිද්ධාන්තයක් තියෙනවා, ගැටලුත් තියෙනවා. හැබැයි මම ඔයගොල්ලන්ට දෙන නෝට් එක හරිද? මේ නෝට් එකේම සමහර ඒවා වැදගත් ඒවා දෙනවා. හරිද? ඒවත් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. හරි පොතක අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි දැන් පන්තියේ ඉන්න ළමයිට ගැටලුවක් නැහැ. පන්තියේ කොහොමත් අපේ ක්ලාස් වල මේ ටික තාම අපි ක්ලාස් වල තාම යන්නේ චලිත ප්‍රස්තාර. හරි ඒකත් දැන් ඉවරනවා ලබන සතියේදී. හරි දුණගහ ආයතනයේ තියෙන ක්ලාස් එකේ සහ ගම්පහ ආයතනයේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කොහොමත් ක්ලාස් වෙන ළමයිටත් අපි මේ කොටස තමයි කරන්න තියෙන්නේ.
හොඳයි මම දැන් කලින් වීඩියෝස් වලින් කලින් කොටස් ටික කරපු හින්දා අපිට පටන් ගන්න තියෙන්නේ ගුරුත්වයට සිරස් චලිතය. හරි. දැන් අපි ඉස්සෙල්ලාම දැන් ඔයගොල්ලන්ට මේ ටියුට් එක පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් දාගත්තා නම් වඩාත් හොඳයි. හරිද? දැන් ඉස්සෙල්ලාම අපි මෙතන පොඩි නෝට් එකක් දාගමු මේ ගුරුත්වයට සිරස් චලිතය ලෙස අදහස් කරන්නේ. හරිද? අපි මේකේදී මතක තියාගන්න මේ සමීපෙ කියන්නේ පෘථිවිය පොළොව සමීපේ නිදහස් කරන ලද වස්තුවක හෝ ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක චලිතය තමයි අදහස් කරන්නේ. අධ්‍යයනය කරන්නේ. හරි. එතකොට හරි ඔන්න පොඩි නෝට් එකක් දාගන්න. හරිද? මෙහිදී හරිද? පෘථිවි පෘෂ්ඨයේ සමීපයේ සිරස්ව ඉහළට විසි කරන ලද හෝ නිදහස් කරන ලද වස්තුවක චලිතය අධ්‍යයනය කෙරේ. හරි වීඩියෝ එක නවත්තලා ආයෙත් ප්ලේ කරලා ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මෙතන වැදගත් දෙයක් තමයි ළමයි අපි කිව්වා මේ පෘථිවිය විතරක් නෙමෙයි ඕනම ග්‍රහ වස්තුවක් වටා ඇති වෙලා තියෙන මේ ඵලශේෂ්ත්‍රයක්. හරි අපි නිකන් ගත්ත මේ පෘථිවිය නම් මේ පෘථිවිය වටා අපි දැන් මේක වෙනම ඉගෙන ගන්න පස්සේ මේ පෘථිවිය වටා ඇති වෙලා තියෙනවා බල ශේෂ්ත්‍රයක්. අපි ඒකට තමයි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක්. මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඈතට ගිහිල්ලා ඉවර වෙනවා. අන්න ඒ හරියට අපි කියනවා අබ්බවාකාශය. නේද? අපි ගත්තොත් මේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ සීමාව. අන්නේ සීමාව තුල අපි වස්තුවක් නිදහස් කරොත් මොකක් හරි ස්කන්ධයෙන් මොන වස්තුවක් නිදහස් කරොත් මොකද වෙන්නේ? මේ පෘථිවියෙන් එයාව පහළට ආකර්ෂණය කරනවා බලයකින්. අන්නේ බලයට අපි කියනවා මේ වස්තුවේ බර. ඔයගොල්ලෝ දන්නවා බර ගද්දි මෙයාගේ ස්කන්ධය මේ හරියේ ගුරුත්වජතරණයෙන් වැඩි කරන්න ඕනේ. ගුරුත්වචරණය. හරිද? ඒ කියන්නේ අපි ගුරුත්වචරණ ලෙස ගන්නේ මේ පෘථිවිය සමීපේ වස්තුවක් අතෑරියාම එයා ගමන් කරන ත්වරණයක් තියෙනවා. ත්වරණයක් තියෙනවානේ. දැන් මම කලින් පෙන්නනවා ඔයගොල්ලන්ට මේ වස්තුවම අතෑරියාම පහළට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණයෙන් යන්නේ. අන්න මේ හරිය ගුරුත්වචරණයෙන් තමයි මෙයා යන්නේ. ඕනම ලොකු කුඩා ඕනම වස්තුවක් නිදහස් කරාම එයා පහළට යන ත්වරණය මේ හරිය ගුරුත්වචරණයට සමානයි. ඇත්තටම ගුරුත්වචරණය ළමයි උඩට යන්න අඩු වෙනවා. මේ ගුරුත්වචරණේ පොළොව පෘෂ්ඨයේ තමයි වැඩිම. මේ හරිය වැඩි. පොළොව පෘෂ්ඨයේ සමීපී ගුරුත්වචරණය වැඩි. උඩට යන්න ගුරුත්වචරණය අඩු වෙලා අන්තිමට ගුරුත්වචරණය බිඳුවක් වෙනවා. අන්න එතකොට තමයි අභ්‍යවකාශය අපිට හම්බ වෙන්නේ. ගුරුත්වචරණය මෙහෙම ගිහිල්ලා මෙහෙ බිඳුවක් වෙනවා. ඉතින් ගුරුත්වචරණය බිඳුවක් වන තැනක ස්කන්ධේ m ස්කන්ධයක් තිබ්බට වැඩක් නෑ අයියේ. ස්කන්ධයක් තිබ්බට බර m වතාවක් c. මොකද වෙන්නේ? m වතාවක් c බිඳුවක් වුණාම බර ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වෙනවා. බර හේවත් ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණය තිබ්බොත් තමයි හරිද එයා මත බලයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ පෘථිවියෙන් එයාව ආකර්ෂණය කරලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් දැන් මේ වස්තුව මත බල ගත්තොත් mg නේ තියෙන්නේ. නිකන් මට පුළුවන් මෙයා දැන් මේ වෙලාවේ නිදහස් කරොත් මෙයා පහළට යන තරණය හොයන්න ඕන නම් වස්තුවට අපි දාමු පහළට f සමානයි m. හරි මේ වස්තුව යන පැත්ත f සමානයි m දාන්න. f දාන්නේ එයා මත දෙන බලයනේ. එයා මත තියෙන බලය. බර තමයි එයා මත ක්‍රියාත්මක බලය. හරි මේවා ඔයගොල්ලෝ ඕලෙල් කාලෙත් ඉගෙනගෙන තියෙනවා. ස්කන්ධයෙන් මේ අර තරණේ m ටෙම් කැපිලා ගියාම අන්න මොකක්ද වෙන්නේ? මෙයා යන තරණය පහළට යන තරණය මොකද්ද? g කියලා එනවා. අන්න මේ හරිය ගුරුත්වචරණේ අපි සාමාන්‍යයෙන් මේ පෘථිවි පෘෂ්ඨයේ සමීපේ නිදහස් කරන ලද වස්තු වක චලිතය හෝ ප්‍රක්ෂේපණය කරන වස්තුවක තමයි අධ්‍යයනය කරන්නේ. ඒකින්ද පෘථිවි පෘෂ්ඨයේ සමීපේ ළමයි මේ ගුරුත්වචරණයගේ හරිමගේ ගත්තොත් 9.81ක් වෙනවා තප්පර වර්ගයට මීටර. හරිද? එහෙම නැත්නම් අපි ගණන් වල මේක ළමයි අපි ආසන්නව 10 කියලා ගන්නවා. අන්න මේ හරිය දැන් වස්තුවක් නිදහස් කරොත් හරිද? මම නිශ්චලතාවයෙන් අතහැරියොත් වස්තුවක් මෙයා යන තරණය කීයද දැන්? තප්පර වර්ගයට මීටර 10. ගණන් හදද්දී ලේසි. පහළට යන්න ප්‍රවේගය වැඩි වෙනවා. දැන් හිතන්න අපි වස්තුවක් උඩට විසි කරොත්. හරි ඔයගොල්ලෝ නෝට් එකට දාගන්න මේ ටික. රූපය ඇඳලා වීඩියෝ එක නවත්තලා හරි ඊපස්සේ ආයෙ බලන්න. අපි වස්තුවක් හිතන්න විසි කරනවා ඉහළට. දැන් පෘථිවිය අඳින්දී අපි රවුමට අඳින්නේ නැහැ පොළව. හරි තිරස් වගේ අරන් අඳිමු. හරි මේක නෝට් එකට දාගන්න. ඊට පස්සේ රූප අඳින්දී අපි පොළව තිරස් වගේ අඳින්නේ නැහැ. දැන් පොළව ඇත්තටම ලොකු ගෝලයක් නේ ඉතින් පෘථිවිය. ඉතින් අපිට එහෙම බලද්දි ගෝලයක් වගේ වෙන්නේ නැහැ නේ. මේ පේන්නේ නිකන් තිරස් පොළොවේ. ඇත්තටම ගත්තොත් ගෝලයක්. හරි මේ තියෙන්නේ දැන් පෘථිවිය පොළොව. හරි අපි දැන් වස්තුවක් නිදහස් කරොත් මේ හරිය මෙයා පහළට එන්නේ ගුරුත්වචරණයෙන්. මම නිකන් කියන වස්තුවක් ඉහළට විසි කරොත් අපි ඉහළට විසි කරනවා සිරස්ස. මෙයාගේ ස්කන්ධයෙන් එහෙනම් මෙයාගේ බර කොහොමද සිරස්ස පහළටම තමයි පෘථිවියෙන් ඇති කරන බලය තියෙන්නේ බර පහළටමයි. දැන් මෙයා ඉහළට යන ත්වරණය මේ වෙලාවේ.
එකක් හරි අපි ගමු තරණය A කියලා. ඉහළට යන්නේ මම දානවා ඉහළට වස්තුවට x සමානයි ඉන්නේ. අපි වස්තුව යන පැත්තට තමයි x සමානයි මේ දාන්නේ. A පැත්තට තියෙන බල ධන. දෛශිකනේ. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. මතකයිනේ. උඩට බල ධන නම් පහළට බල ඍණ. ස්කන්ධය m යන තරණයේ m ට m කැපිලා ගියාම අන්න ඉහළට යන තරණය ඍණ g කියලා එනවා. මතකද ළමයි තරණයක් ඍණාගයක් කියලා කියන්නේ. එතන ඇත්තටම ඍණ 10යි තප්පර වර්ගයට මීටර. g කියන්නේ 10යි. හරිද? g කියන්නේ 10යි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා වස්තුවක් ඉහළට විසි කරාම යන්නේ මන්දනේ. මේ තරණයක් ඍණ කියන්නේ මන්දනයක්. එහෙනම් ඉහළට යන්න සෑම තප්පරයකටම මේකේ තේරුම මොකක්ද මතකයි නේද? තරණය කියන එකේ තේරුම අපි කලින් කතා කරානේ රේඛී චලනයේ. හරි තරණය කියන එකේ තේරුම බලන්න. තරණය කියන්නේ ප්‍රවේග වෙනස් වීම බෙදන්න ඕනේ ගත වෙච්ච කාල වෙනසින්. ඒ කියන්නේ තරණය දැන් 10යි කියන එකේ තේරුම ඔන්න බලන්න 10යි තප්පර වර්ගයට මීටරනේ මම ඔක මෙහෙම ලියනවා. 10යි ms ඍණයක වතාවක් s ඍණයක යනකොට ගත්තොත් තව එකක් තියෙනවනේ. s එකක් වෙනවනේ. කොහොමද දෙන්නේ? මේ s එකක් උඩට ගියාමනේ s ඍණ දෙකක් වෙන්නේ දර්ශක වලින්. ධන එක උඩට ගියාම ඍණ එකයි ඍණ දෙකයි. ඒ කියන්නේ මෙතන මම නිකන් තප්පරයට මේ වස්තුවේ ප්‍රවේගය 10 ගානේ වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට මතකයි නියත තරණයෙන් යන වස්තුවක ප්‍රවේගය සෑම තප්පරයකටම තරණයේ විශාලත්වයෙන් තමයි වෙනස් වෙන්නේ. එක්කෝ වැඩි වෙනවා එක්කෝ අඩු වෙනවා. දැන් තරණයේ 10 නම් එයා ප්‍රවේගය වැඩි වෙන වස්තුවක් නම් සෑම තප්පරයකට වරක් ප්‍රවේගය 10 වැඩි වෙනවා. මන්දනෙන් එද්දී හරිද? ඉහළට යද්දී මන්දනෙන් යන්නේ. සෑම තප්පරයකට වරක් ප්‍රවේගය 10 අඩු වෙනවා. ගුරුත්වද මන්දනෙන් යද්දී. වස්තුවක් දැන් උඩට විසි කරොත් මම තප්පරයට මීටර 50ක ප්‍රවේගයෙන් විසි කරනවා වස්තුවක්. පොළොව මට්ටමේ ඉඳන් විසි කරනවා. තප්පරයට මීටර 50ක ආරම්භක ප්‍රවේගයකින්. තප්පරයක් යද්දී ප්‍රවේගය 10ක් අඩු වෙනවා. 40යි. තව තප්පරයක් යද්දී තව 10ක් අඩු වෙනවා. තව තප්පරයක් යද්දී තව 10ක් අඩු වෙනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට නිශ්චලතාවයටපත් වෙනවා. ආයෙ පහළට එනවා. උඩ ගිහිල්ලා ඉන්නේ නැහැ නතර වෙලානේ. උඩට මන්දනෙන් ගිහිල්ලා නිශ්චල වුණා. ආයෙ පහළට තරණයෙන් එනවා. උඩට විසි කරන වස්තුව යන්නේ මන්දනෙන් ඍණ 10යි තරණය කියන්නේ මන්දනයක්. පහළට එද්දී එන්නේ තරණය. ධන 10යි. පහළට එද්දී ප්‍රවේගය වැඩි වෙනවා. ගුරුත්ව තරණයෙන් එනවා. උඩට යද්දී ගුරුත්ව මන්දනෙන් යනවා. හරිද? ඇත්තටම යාගේ ගුරුත්ව තරණය තියෙන්නේ හැමතිස්සෙම පහළට. ගුරුත්වජ තරණය තියෙන්නේ හැමතිස්සෙම පහළට. ඒකයි අපි වස්තුවක් ඉහළට විසි කරොත් මන්දනෙන් යන්නේ. පහළට එද්දී ඒකයි තරණයෙන් එන්නේ. පහළට තරණය තියෙන්නේ. වස්තුව පහළට එද්දී තමයි තරණයෙන් එන්නේ. ඉහළට විසි කරොත් මන්දනෙන් යන්නේ. අන්න ඒක තේරුම් ගන්න පොඩ්ඩක් මේක නෝට් එකට දාගන්න. හරිද? ඒ ටික වැදගත් මම පහලින් ආයෙ නෝට් එකකුත් දාන්නම්. දැන් මොන ස්කන්ධ දින වස්තුවක් නිදහස් කරත් ළමයි ස්කන්ධේ මොකක් වුණත්. හරි මම මේ පෑන අතෑරියත් හරිද? මේ පොත අතෑරියත් මොකද වෙන්නේ? දෙන්නම ගුරුත්ව තරණයෙන් එන්නේ. තප්පර වර්ගයට මීටර 10ක තරණයෙන් එන්නේ නේ. එකම තැනින් එකම මේ නිශ්චලතාවයෙන් එකවර අතෑරියොත් මොකද වෙන්නේ? තප්පරයක් ඇද්දී එකම තැනකට එනවා. එකම ස්ථාපනයක්. තව තප්පරයක් ඇද්දී එකම මේ ගමන අපි බලන්න පුළුවන් අතෑරලා මේ වගේ වීඩියෝස් තියෙනවා නිශ්චලතාවයෙන් අතෑරියා. හරි අතෑරියා. හරිද? එතකොට හරිද? මේ මොන ස්කන්ධ මෙයාගේ ස්කන්ධය වෙනස් වුණාට දෙන්නම පහළට එද්දී ගුරුත්ව තරණයෙන්මයි එන්නේ. ස්කන්ධය මත රඳාපවතින්නේ. ඉතින් අපිට ඕනම් බැලුවේ හැකි මේ මෙන්න M1 ස්කන්ධ දින වස්තුව. එයාගේ බර M1G. මෙන්න දෙවෙනි වස්තුව M2. එයාගේ බර M2G. එහෙනම් දෙන්නටම F සමාන M දාලා බලමු. F සමාන M දැම්මොත් මෙයා පහළට එන තරණේ A1. අතෑරියාම. මෙයා පහළට එන තරණේ A2. හරිද? අතෑරලා බැලුවා හැකි අපිට හරි පළවෙනියට F සමාන M දැම්මොත් බලන්න තරණේ එන්නේ මොකද්ද කියලා දෙවෙනියටත් දාලා බලමු. හරි. එතකොට දැන් මෙයාට අපි F සමාන M දැම්මොත් පහළට දැම්මේ පහළට එන්නේ පහළට බල දානනේ M1G සමානයි ස්කන්ධය M1 එන තරණය A1. ඔන්න බලන්න තමයි M ස්කන්ධ කැපිලා යනවනේ ඒකෙන්ද හැමතිස්සෙම තරණයට එන්නේ Gම තමයි. මෙයාගේ ස්කන්ධ වෙනස් වුණාට ලොකු වස්තුවක් මෙයා පොඩි වස්තුවක් ගැටලුවක් නෑ දෙන්නම එකම තරණයෙන් එන්නේ. මෙයාටත් පහළට එද්දී F සමාන M දැම්මොත් එයා මත තියෙන බලය බර එයාගේ M2G. එයාගේ ස්කන්ධ M2 තරණය A2 M2 කැපිලා ගිහිල්ලා එයා එන තරණේ කීයමද? ගුරුත්ව තරණේ 10යි. අපි ගණන් වල ගන්නේ 10යි කියලා. තප්පර වර්ගයට මීටර. හරිද? මෙයා එන තරණයක් 10යි. ඒතර ඉහළට විසි කරත් මේ දෙන්න යන මන්දනය ඒත් 10යි. ඍණ 10යි කියන්නේ මන්දනයක්. පහළට එද්දී තරණයෙන් එනවා. ඉහළට යද්දී ගුරුත්වජ මන්දනයෙන් යනවා. ඕක තමයි මතක තියාගන්න ඕනේ.
හරිනේ. හොඳයි. ඊළඟට නෝට් එක දාගන්න මේ ටික. හරිද? ඔයගොල්ලන් වීඩියෝ එක නවත්තලා නෝට් එක ලියාගෙන හරි මේකම යමු. හරිද? ටියුට් එක ඔයගොල්ලෝ කොහොමද දැන් කලින් ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තාම ලේසි. පුළුවන් නම් print out එකක් දාගත්තා නම් හරි. හොඳයි. ඊළඟට හරි. අපි දැන් බලමු මේ ගුරුත්වයේ දැන් මේ හරිය අපි වස්තුවක් ඉස්සෙල්ලාම නිදහස් කරන ලද වස්තුවක චලිතය. හරි පොඩි මාතෘකාවක් දාන්න. හරිද? ගුරුත්වයේ යටතේ නිදහස් කරන ලද වස්තුවක චලිතය. ගුරුත්වයේ යටතේ නිදහස් කරන ලද වස්තුවක චලිතය. හරි. ඔයගොල්ලෝට මතක තියාගන්න වස්තුවක ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වස්තුවක් මම මෙතන තිබ්බත් උඩට අරන් ගියත් හතර අරන් ගියත් නේ අගහරු ග්‍රහයට අරන් ගියත් මෙයාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර කියන එක වෙනස් වෙනවා. ඇයි බර වෙනස් වෙන්නේ? මොකද වස්තුවක බර අපි ගද්දී දැන් මේ හරිය වස්තුවක් මන් තිබ්බොත් මෙයාගේ බර වස්තුවක බර කියන්නේ මේ ගුරුත්වයෙන් ඇති කරන බලය. පොළව නම් පොළවෙන් ඇති කරන බලය. වෙන ග්‍රහ වස්තුවක් නම් වෙන ග්‍රහ වස්තුවෙන් ඒ වස්තුව මත ඇති කරන බලය. හරි දැන් අපි කතා කරන්නේ මේ පෘථිවිය සමීපේ තියෙන වස්තුනේ. හරි මේ වස්තුවේ බර ගද්දී මෙයාගේ ස්කන්ධය හරි වැඩි කරන්න ඕනේ මේ හරියේ මේ වස්තුව හරියේ මෙයා තියලා තියෙන මේ අවකාශයේ ගුරුත්වද තරණයෙන් මේ හරියේ මේ වස්තුවේ ස්කන්ධය ගුණ කරන්න ඕන ළමයි. හරිද මේ වස්තුවක බර ගුරුත්වද තරණයෙන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ගුරුත්වද තරණේ වෙනස් වෙනවනේ තනින් තැනට. නේද? උඩට යන්න අර උඩට යන්න ගුරුත්වද තරණේ අඩු වෙනවා. අඩු වෙලා ගිහලා බිඳුවක් වෙනවා. ඉතින් අපි වස්තුවක් උඩට අරන් යන්න එයාගේ බර මොකද වෙන්නේ? බර අඩු වෙනවා. අඩු වෙලා අභ්‍යවකාශයට යද්දි බිඳුවක් වෙනවා. අපි දැන් කතා කරන්නේ පොළොව පුස්තේ සමීපේ නිදහස් කරන ලද වස්තුවක චලිතය. ඒකින්ද මේ පොළොව පුස්තේ සමීපේ සාමාන්‍යයෙන් පොළොවේ ඉඳන් මීටර 100ක් වගේ යනකම් අපි ගුරුත්වාකර්ෂණය අඩු වෙන්නේ නැහැ කියලා සලකනවා. ඒ කියන්නේ චුට්ටුට අඩු වෙනවා. අපි ගණන් හදද්දී සලකනවා පොළොව පුස්තේ ඉඳන් මීටර 100ක් විතර උඩට යනකම්ම ගුරුත්වාකර්ෂණය කීයමද 10 කියලා අපි ගන්නවා. 9.8යි නැත්නම් ගණන් හදද්දී 10යි. ඒකින්ද මෙතන ස්කන්ධය වතාවක් ගුරුත්වාකර්ෂණයෙන් වැඩි කරාම බර එනවා. හැබැයි මෙයා ගොඩක් ඈතට අරන් ගියොත් මොකද වෙන්නේ? දැන් ගුරුත්වාකර්ෂණයේ 9ක් වන තැනට අරන් ගියොත් දැන් ඔයගොල්ලෝ දන්නවා පොළොවේ ඉඳන් ඈතට යන්න ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. දැන් පොළොව පුස්තේ සමීපේ නම් 10යි. ඔක මීටර 100ක් වගේ එද්දි චුට්ට අඩු වෙනවනේ. හරි ඔහම ඇවිල්ලා තව උඩට එද්දි 9ක් වෙනවා. 8ක් වෙනවානේ. 8 7 ඔහම ගිහිල්ලා ගුරුත්වාකර්ෂණය අන්තිමට බිඳුවක් වෙනවා අභ්‍යවකාශයට එද්දි. ඉතින් දැන් මේ වස්තුව අපි දැන් මෙයාගේ හිතන්නකො ස්කන්ධ කිලෝග්‍රෑම් 5යි කියලා. කිලෝග්‍රෑම් 5යි. මෙයා පෘථිවි පුස්තේ සමීපේ තිබ්බොත් බර කීයද? 5 වරක් 10යි ගුරුත්වාකර්ෂණය 50යි නිව්ටන්. මේ හරිය වගේ දැනක තිබ්බොත් ගුරුත්වාකර්ෂණය 9ක් වන තැනක මේ ස්කන්ධෙම තිබ්බොත් 9 වරක් 5ක් 5 වරක් 9 45යි නිව්ටන්. දැක්කද? බර වෙනස් වෙනවා. හැබැයි ස්කන්ධ කිලෝග්‍රෑම් 5ම තමයි. කොහාට වං ගියත් බර වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. අඩු වැඩි වීමක් වෙනවා වස්තුවක බර. ඒක මතක තියාගන්න. හරි. අපි දැන් බලමු මේ ගුරුත්වයේ යටතේ නිදහස් කරන ලද වස්තුවක චලිතය. හරි මේකත් ඕනනම් ලියා ගන්න. මේක වැදගත්. ගුරුත්වයේ යටතේ නිදහස් කරන ලද වස්තුවක චලිතය. ඉතින් මෙන්න අපි ගත්තොත් පොළොව. දැන් පොළොව මම අදින් දිරස් වඳින්න නම් වෙන වස්තුවක්ම අතාරිනවා ළමයි නිශ්චලතාවයෙන්. t සමානයි බිඳුවේදී. දැන් ඔයගොල්ලන්ට මතකයි චලිත සමීකරණ දාන්න නම් වස්තුව සරල රේඛාවක යන්න ඕනේ. වස්තුව නියත තරණයක් තියෙන්න ඕනේ වස්තුවට. එහෙනම් මට කියන්න මේ වගේ වස්තුවකට දාන්න පුළුවන් ද බැයිද චලිත සමීකරණ? දැන් මෙහෙයි නේ. v සමානයි u ධන at. හරිද? ඒවල ඔයගොල්ලෝ මතකයිනේ u කියන්නේ මොකද්ද? අපි චලිත සමීකරණයක් දාන්නේ කිසියම් තැනක ඉඳන් කිසියම් ලක්ෂයක් දක්වා යනකන්නේ. එතන ඉඳන් එතනට එනකම්ම යාගේ නියත තරණයක් තියෙන්න ඕනේ. සරල රේඛාවක යන්නේ. හරි එක තැනක ඉඳන් තව තැනකට එනකම්ම නියත තරණයක් තිබ්බොත් ආරම්භක ප්‍රවේගය තමයි u. හරි අවසාන ප්‍රවේගය තමයි v. එයා ගමන් කරපු විස්ථාපනයේ s චලිත වෙච්ච කාලයේදී ඊය තරණය නැත්නම් මන්දනය හෝ තරණය a. නේ? ඉතින් මට කියන්නේ මේ වස්තුව අපි නිශ්චලතාවයෙන් අතහැරියාම මෙයා පහළට එන තරණය කීයද? ගුරුත්වජ තරණයෙන් එන්නේ 10යි. පහළට එන තරණය 10යි. ඒක දැන් තේරෙනවනේ. ඕනම වස්තුවක් නිදහස් කරාම පහළට එන තරණය 10යි. හරිද? මොකද මෙයාගේ බර විතරයි තියෙන්නේ. ඉතින් මෙයාට අපි f සමානයි මේ දාලා දැක්කනේ කලින්. හරි බර විතරයි තියෙන්නේ. f සමානයි මේ දැම්මහම මෙයා එන තරණය g ට සමානයි මේ හරිය. මේ හරිය g කීයද? 10 කියලා ගන්නෙ. දැන් අපි දන්නවා තප්පරයක් යද්දි මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ටික ටික ප්‍රවේගය වැඩි වෙනවා.
හරි. දැන් මට ඕනේ මෙයා ඔහම ඇවිල්ලා පොළවේ වදිනවනේ. මම දැන් මේ වස්තුව අතහැරියාම පහළ තරණයෙන් ගිහිලා පොළවේ වදිනවා. පොළවේට එද්දි මෙයාගේ ප්‍රවේගي v පොළවේ වදින මොහොතේ. සහ මෙයා මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලය t. මෙහා ආපු සිරස්නේ විස්ථාපනය අපි ගමු h කියලානේ. h simple h. හරි. පහළට එන්නේ ගුරුත්වය තරණයෙන්. හරි. හොඳයි. දැන් මම අහනවා මේකේ පොඩි ප්‍රශ්න වගේක්. හරි මම h උසක ඉඳන් හරි වස්තුව අතහැරියා කියලා ගමුනේ. පොළවේ ඉඳන් simple h උසක ඉඳන් වස්තුව නිශ්චලතාවයෙන් අපි නිදහස් කරා. හරි පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. වස්තුව පොළවේ ගැටෙන ප්‍රවේගය සොයන්න. වස්තුව පොළවේ ගැටෙන ප්‍රවේගය සොයන්න. හරි. දැන් අපි ලක්ෂ දෙකක් දාගමු මෙයා අතාරී ලක්ෂ මෙන්න A ස්ථානේ පොළොවට එද්දි මෙතන B. එතකොට මට කියන්න පළවෙනි එක දැන් ඕන චාත සමීකරණ දාන්න තියෙන්නේ. හරි දැන් අපි මතක තියාගන්න ඔතන ඕන පැත්තකින් රතු පැනේ ලියා ගන්න. ගුරුත්වයේ යටතේ වස්තුවක් චලිත වෙද්දී එයාගේ ත්වරණයේ නියත නිසා පහළට ගියත් ඉහළට ගියත් යන්නේ ගුරුත්ව ත්වරණයෙන් හෝ ගුරුත්ව මන්දණයෙන්නේ. ත්වරණයේ දිගටම නියතයි. ත්වරණයේ තියෙන සිරස්ස පහළට. හරි ගුරුත්ව ත්වරණයේ දිශාව සිරස්ස පහළට. හරිද? ඉතින් වස්තුව පහළට වෙද්දී ආ ත්වරණය වෙනවා. ඉහළට විසි කරොත් ඊට ප්‍රතිවිරුද්ධව හින්ද මන්දණයෙන් යනවා. විශාලත්වය 10ම තමයි. ඉහළට යද්දි මන්දනයක් පහළට යද්දි ත්වරණයක් මතක තියාගන්න. හරි මම අහන්නේ දැන් ඒ පොළවේ ඉඳන් මේ පොළවනේ. හරි පොළවේ ඉඳන් h උසකින් පීඩ ලක්ෂයකින් ඉඳන් අපි වස්තුවක් අතාරිනවා. ඒක මම කියුවේ පොළවේට එද්දි වස්තුවේ ප්‍රවේගය. අපි දාමු එහෙනම් පහළට a සිට b දක්වා නෙන්නේ නේ. මෙතන ඉඳන් මෙතෙන්ට. දාන්න v වර්ග සමානයි u වර්ග ධන 2as. පහළට. පොළවේ වදින ප්‍රවේගය v. ඒකේ වර්ගය. ආරම්භක ප්‍රවේගය අතාරිද්දි නිශ්චලතාවයෙන් බිඳුවයි. පහළට එන ඉඳන් මෙතන ධන g. අපි සංකේත වලින් දාමු. වතාවක් එන විස්ථාපනයේ h. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට වර්ගමූලය ගත්තාම දෙවරක් gh වල වර්ගමූලය. පැහැදිලිද? ඊට පස්සේ මම අහනවා පොළොවට එන්න ගතවන කාලය. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන්න වස්තුවට ගතවන කාලය සොයන්න. කියන්න වස්තුවට හරිද? පොළොවට ඒමට ගතවන කාලය නැත්නම් පියාසර කාලය කියලා කියනවා. මෙයා චලිත වෙච්ච කාලය. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලය සොයන්න. ඉතින් අපි ඒකට දාමු v සමානයි u ධන at. දැන් v හොයාගත්තනේ. අවසාන ප්‍රවේගය 2gh වල වර්ගමූලය. හරි? u බිඳුවයි එන තරණය g. වතාවක් පියාසර කාලේ t. හරි මෙතෙන් දෙද්දි t කියලා ගමු. හරි නැත්නම් හරි සංකේතයක් දාගන්න. simple g ගෙන් බෙදන්න දෙපැත්තම මොකක්ද වෙන්නේ එතකොට? මෙතන ඕන මේ g මේ වර්ගමූලය ඇතුළට දාද්දි වර්ග කරලා දාන්න ඕනේ නේද? මතකයිනේ? හරි සාමාන්‍ය ගණිතයේ වර්ගමූලයක් ඇතුළට සංඛ්‍යාවක් දාද්දි වර්ග කරලා දාන්න. දැම්මහම එක g එකක් කැපිලා ගිහිල්ලා මොකක්ද වෙන්නේ? මෙහෙන් ඉස්සරහම ලියන්නම් වර්ගමූල 2h යට g. ඔන්න වස්තුව චලිත වෙච්ච කාලය. චලිත වෙච්ච කාලය. හරි. ඒ ඔය ටික තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. ඊළඟට මම ගම් පොඩි ගානක් අපි බලමු. මේක හරිනේ. හරි. මම හිතන්න පොළොවේ ඉඳන් වස්තුවක් අතාරිනවා. නිශ්චලතාවයෙන් ආරම්භක ප්‍රවේගයක් කියලා තල්ලු කරන්නත් පුළුවන් නේ. දැන් හිතන්න නිශ්චලතාවයෙන් අතාරිනවා. මෙන්න පොළොව. මෙන්න මේක වැදගත් ඈ. මේක මම කල්ලු කරා මේ චලිත සමීකරණات එක්ක වස්තුවක් නිශ්චලතාවයෙන් අතාරිනවා. u සමානයි බිඳුවයි t සමානයි බිඳුවයි. මට කියන්නේ තප්පරයක් යද්දි මොකද වෙන්නේ? t සමානයි තප්පර එකක් වෙද්දි. මෙයාගේ ප්‍රවේගය v1. ඔයාලට බලන්න පුළුවන්. තව තප්පරයක් යද්දි ප්‍රවේගය t සමානයි තප්පර දෙකක් වෙද්දි. මෙයාගේ ප්‍රවේගය v2. තව තප්පරයක් යද්දි ප්‍රවේගය t සමානයි තප්පර 3යි. ප්‍රවේගය v3යි. තව තප්පරයක් යද්දී අපි නිකන් හිතමු පොළවේ වදිනවා කියලා ඇවිල්ලා t සමානයි තප්පර 4ක් වෙද්දී හරියටම මේ වස්තුව බෝලේ ඇවිල්ලා පොළවේ වැදුනා ප්‍රවේගය v4. හරි තප්පර 4යි මෙයාගේ ව්‍යාසර කාලය තිබුණේ. හරිද? ඔන්න අපිට මෙතනින් අතෑරියා. තප්පරයක් යද්දී මෙතෙන්ට ආවා. තව තප්පරයක් යද්දී මෙතෙන්ට ආවා. ඊග මම එන්න පරතර මොකද කරේ මේ? පරතරේ එන්න වැඩි කරා. එයි ඔයගොල්ලෝ අනිද්දිත් මේ පරතරයට වඩා මේ පරතරේ වැඩි වෙන්න ආදින්නේ. ඊට වඩා මේක වැඩි වෙන්න ආදින්නේ. ඊටත් වඩා මේක වැඩි වෙන්න ආදින්නේ. ඇයි ඒ? පහළට එන්න ප්‍රවේගය වැඩි වෙද්දී යන දුර තප්පරයකට යන දුරත් එන්න වැඩි වෙනවා. පළමු තප්පරයේ තුල දුර ගිය දුර x1. දෙවන තප්පරයේ තුල ගිය දුර x2. තුන්වන තප්පරයේ තුල ගිය දුර s3. හතරවන තප්පරයේ තුල ගිය දුර x4. හරි. අපි ඔටක් මේවා හොයලා බලමු. පළමු තප්පරයේ දක්වා ගිය දුර කියන්නේ x1 තමයි.
නේ S1 තමයි හරි x1 ගත්තත් x1 ගත්තත් එකයි දෙවන තප්පරයේ දක්වා ගිය දුර S2 තුන්වන තප්පරයේ දක්වා ගිය දුර S3 හතරවන තප්පරයේ දක්වා ආපු දුර ඒ කියන්නේ මුළු ආපු දුර විස්ථාපනයේ S4 එකක් තේරෙනවද මේ එක එක තප්පරයේ තුල ගිය දුරවල් මම ලකුණු කරේ S1 S2 S3 S4 හරි ඉතින් මේකත් වැදගත් අපිට මේක එක ගණන් රටාවල දෙනවා හරි ඊළඟට අපි බලමු ඔකේ දැන් චලිත සමීකරණ දාන්න තියෙනවා මේකේ ලක්ෂ ටිකක් දාගන්නම්කෝ දැන් මේ A ආරම්භක ලක්ෂ්‍ය මෙතන දෙද්දි B මෙතන දෙද්දි C මෙතන D ලක්ෂ්‍යය මෙතන දෙද්දි පොළොවේ වදිද්දි E ලක්ෂ්‍යය දැන් කාට හරි පුළුවන් නේද A සිට B දක්වා චලිතද හරි මේක ඔයගොල්ලෝ අඳින්න ඕන ඉක්මනට හරි වීඩියෝ එක නවත්තලා රග්ගල් රූපය ඇඳ ගන්න හරි ඊට පස්සේ තියෙන්නේ A සිට B දක්වා චලිතයට දාමු පහළට වස්තුව එන දිශාවට ඕන එකක් දැන් නැහැ V සමානයි U ධන UT මොකද තරණයෙන් ඉන්නේ මොකද මෙයා පහළට යන තරණය මොකද්ද ඈ දැන් මේ වස්තුව පහළට යන තරණය මොකද්ද ඈ G ගුරුත්ව තරණය පහළට යන තරණය දිගටම 10යි ඒකත් වැදගත් වස්තුව පහළට යන තරණය දිගටම 10යි දැන් පහළට මම දානවා මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් මෙතෙන්ට එද්දි ප්‍රවේගය v1 නේ අන්න ආරම්භක ප්‍රවේගය බිඳුවයි මෙතෙන්ට එද්දි ප්‍රවේගය තමයි අවසාන ප්‍රවේගය දාන්න 10යි තප්පර 1යි මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි තප්පර 1යි කල් තුනේ v1 සමානයි 10යි හරි ඊට පස්සේ ඕනනම් ඕගොල්ලන්ට A සිට C දක්වා දාන්න පුළුවන් A සිට C දක්වා චලිතයේද පහළට v සමානයි u ධන at දැන් මේකනේ මෙතෙන්ට එද්දි ප්‍රවේගය v2 u බිඳුවයි මෙතන ප්‍රවේගය දාන්න තරණය 10යි මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර 2ක් යනවා කාට හරි මෙතන ඉඳන් මෙතෙන්ට දාන්නත් පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට දැම්ම නම් එතකොට u ට දාන්නේ මෙතන ප්‍රවේගය 10යි නේ මේක හොයාගත්ත 10යි v ට දාන්නේ මෙතන ප්‍රවේගය හැබැයි කාලේ තප්පර මෙතන ඉඳන් මෙතෙන්ට නම් එකයි දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දාද්දී අන්නේ එතන පටන් ගන්න ලක්ෂ්‍ය ප්‍රවේගය තමයි u ට දාන්නේ හරි ඒ වලදී ප්‍රවේගය තමයි u ට දාන්නේ අවසාන ලක්ෂ්‍ය ප්‍රවේගය තමයි v ට දාන්නේ මතක තියාගන්න මෙතන v2 වෙනවා බලන්න 10 කියන්නේ 10 වරක් 2 20යි තප්පරයට මීටර දැන් මේකේ රටාවක් කියනවා ළමයි මෙතන ප්‍රවේගය තප්පරයට මීටර 20යි කියලා එන්නේ ms ඍණ 1 එහෙනම් මට කියන්නේ v3 කීයද 30යි 30යි දැන් හදන්න දෙයක් නෑ ඒක රටා දකින්න රටා තියෙන්නේ මේකේ හරි මෙතන දෙද්දි ප්‍රවේගය 30යි v4 තව 10ක් වැඩි වෙනවා ඔයගොල්ලන්ට මතකයි මම චලිත සමීකරණත් ඒක කරා තරණයෙන් යන වස්තුවක ප්‍රවේගය සෑම තප්පරයකට වරක්ම මොකද වෙන්නේ තරණයේ විශාලත්වයෙන් තමයි වෙනස් වෙන්නේ දැන් තරණයේ 10නේ එහෙනම් තප්පරයක් යද්දී ආරම්භක ප්‍රවේගයට 10ක් එකතු කරන්න වෙනවා බිඳුවට 10ක් 10යි තව තප්පරයක් යද්දී මෙතන ප්‍රවේගයට 10ක් එකතු කරන්න 10 10 20යි තව තප්පරයක් යද්දී තව 10ක් දාන්න 30යි නේ ඊට පස්සේ මේ එක එක තප්පරය තුල ගිය දුරවල් විස්ථාපන එක එක තප්පරය තුල ගිය දුරවල් අන්න A සිට B දක්වා චලිතයේද අපි දාමු S සමානයි u ධන v බෙදීම 2යි t එතකොට S1 නේ x1 u ට දාන්නේ මෙතන ප්‍රවේගය බිඳුව b ට දාන්නේ මෙතන ප්‍රවේගය 10යි බෙදුවත් එකෙන් පියාසර කාලය කියන්නේ මෙතන ඉඳන් මෙතනට එතකොට දාන්නේ a සිට b දක්වා තප්පර 1යි 10 දෙකෙන් බෙදුවාම 5යි මීටර අන්න මෙතන ඉඳන් මෙතනට මීටර 5ක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අපි බලමු a වල ඉඳන් c දක්වා දාන්නත් පුළුවන් නැත්නම් b වල ඉඳන් c දක්වා දාන්නත් පුළුවන් b වල ඉඳන් c දක්වා මම දානවා s සමානයි u ධන v බෙදීම 2යි t මෙතන ඉඳන් මෙතනට එතකොට u ට දාන්නේ මෙතන ප්‍රවේගය 10යි මෙතන විස්ථාපනය x2 නේ ඒ කියන්නේ දුර මෙතන ඉඳන් මෙතනට ආපු දුර s2 එතකොට u ට දාන්නේ 10 v ට දාන්නේ 20 බලන්න ඒක හරිද කියලා b වල ප්‍රවේගය තමයි u c වල ප්‍රවේගය තමයි v ට දාන්නේ බෙදුවත් දෙකෙන් කාලේ තප්පර 1යි ඇයි මෙතන ඉඳන් මෙතනට එද්දි තප්පර 1යි මෙතන ඉඳන් මෙතන දැම්මොත් s කියන්නේ මෙතන ඉඳන් මෙතනටම දුර u බිඳුවයි v 20යි කාලය එතකොට තප්පර 2යි එහෙම අරගෙන මෙන්න මේ s2 හොයලා මේක අඩු කරත් මේක අර උත්තරේම තමයි එන්නේ වෙනසක් නෑ ඔන්න හදලා බලන්න 10යි 20යි 30 දෙකෙන් බෙදුවාම කීයද ඉතින් වැඩි කරලා වෙනස් වෙන්නේ මීටර 15යි ඊට පස්සේ මම දානවා c සිට d දක්වා චලිතයක මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර එකක් යනවා එතන ඉඳන් මෙතෙන්ට එන්න පහළට හරිය පහළට දාන්නේ හරිද s සමානයි u ධන v බෙදීම 2යි t එතකොට x3 නේ u ද දාන්නේ 20 අයියේ අයි මම දාන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනගන්නේ මෙන්න මේ සීමාවට නේ දාන්නේ සීමාවකට දාන්නත් පුළුවන් සම්පූර්ණ චලිතයට දාන්නත් පුළුවන් එකම තරණයෙන් යද්දි ගැටලුවක් නැහැ සීමාවකට දැම්මත් වැරදක් නැහැ සම්පූර්ණයකට දැම්මත් අවුලක් නැහැ හැබැයි
අපි දාන්නේ කොතනින් ඉඳන් කොතනටද? පටන් ගන්න තැන ප්‍රවේගය තමයි u ට දාන්නේ. අවසාන තැන ප්‍රවේගය තමයි v ට දාන්නේ. එතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය තමයි t ට දාන්නේ. එතන ඉඳන් මෙතෙන්ට ආපු දුර තමයි s ට දාන්නේ. අන්න ඒක පොඩ්ඩක් අපි කලින් ගන්න හදද්දිත් ඔයගොල්ලෝ ඒක මතක තියෙන්නේ නැති. හරිද? අවබෝධ වෙලා තිනවා. ඒකෙන්ද ගැටලුවක් නැහැ. එතන 30. බෙදුවා දෙකෙන් කාලය තප්පර 1යි. 30යි 20යි 50 බෙදීම දෙක කීයද? 25යි මීටර. හරි ටක් ගාලා ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මේ ටික ලියා ගන්න ඉක්මනට. හරි මම මේක මකනවා ඔයගොල්ලෝ ලියා ගන්න වීඩියෝ එක නවත්තලා. හොඳයි. දැන් අපිට බැලුවොත් මේ ආපු වගේ මම මාක් කරගන්නම්. රූපේ. හරි පහළට එන තරණේ මම එකයි මේ මකන්නම් 10යිනේ කොහොමද? තරණේ වෙනසක් නැහැ. හරි. ගැටලුවක් නැහැ. හොඳයි. දැන් මට ආපු වගේ යන් ටික. එක එක දුරවල් මොනවා ටික වැදගත්ද? ආපු දුරවල් අතර අනුපාත ගන්නත් පුළුවන් මෙතන. එතකොට දැන් මම ගත්තොත් S1 මීටර් 5යි ආවේනේ. S2 කීයද මීටර් 15යි. S3 ආවේ මීටර 25යි. මේකේ රටාවක් එනවා. S4 නම් කීයද මීටර 35යි. ඉතින් ගුරුත්වය යටතේ වස්තුවක් පහළට එද්දී කිසියම් තප්පරයක් තුල ගිය දුර හොයන්න මොකද කරන්න තියෙන්නේ? කිසියම් තප්පරයක් තුල ගිය දුර හොයන්න තප්පරේ පටන් ගන්නදි ප්‍රවේගයයි තප්පරේ ඉවරෙද්දි ප්‍රවේගයයි එකතු කරා 30යි 40යි එකතු කරා දෙකෙන් බෙදුවා. අපි දාන්නේ S සමානයි u ධන v බෙදීම 2යි t නේ. t කියන්නේ තප්පර 1නේ. තප්පරයක් දක්වා ගිය දුර හොයද්දිනේ. එතකොට u කියන්නේ තප්පරේ පටන් ගන්නදි ප්‍රවේගය, v කියන්නේ තප්පරේ ඉවර වෙද්දි ප්‍රවේගය. දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවාම ඒ තප්පරේ තුල ගිය දුර එනවා. දැන් ගණන් වල mc වලට ඔය වගේ වහනවා. අයි වස්තුව 4 වන තප්පරේ තුල ගිය දුර කීයද? මීටර 35යි. හැබැයි ගාණය හගුවොත් වස්තුව 4 වන තප්පරේ දක්වා ගිය දුර ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට. එහෙම යවුවොත් ඔයගොල්ලන්ට ඒ වල ඉඳන් e දක්වා චලිතයට දාන්න පහළට s සමානයි u ධන v බෙදීම 2යි t. එතකොට u බිඳුවයි ඒ වලදී ප්‍රවේගය v කියන්නේ e වල ප්‍රවේගය 40යි. බෙදුවා දෙකෙන් පියාසර කාලේ මෙතන ඉඳන් මෙතනටම තප්පර 4යි. මෙතන එතකොට 40 දෙකෙන් බෙදුවාම 20යි. 20 වරක් 4 බලන්න මීටර 80යි. එහෙනම් වස්තුව අතහැරලා තියෙන්නේ පොළවේ ඉඳන් මේ පොළවනේ. පොළවේ ඉඳන් මීටර 80ක් උඩින්. බලන්න හරිද කියලා? හරිද? 35යි 25යි 60යි 60යි 15යි 75යි 5යි හරි 80 එනවා. හරි පියාසර කාලේ තප්පර 4යි. මම දැන් අහනවා මෙයා පොළවේ වදින ප්‍රවේගය 40යිනේ. ඔය විශාලත්වයේම වස්තුවක් උඩට විසි කරා නම් මොකද වෙන්නේ? t සමානයි බිඳුව. අන්න ගුරුත්වය යටතේ කිසියම් ප්‍රවේගයකින් ඉහළට විසි කරන ලද වස්තුවක චලිතය. දැන් ඕකේ අනිත් පැත්ත. සරලව හිතන්න. මම තප්පරයට මීටර 40ක ප්‍රවේගයෙන් වස්තුවක් ඉහළට විසි කරොත් මට කියන්න තප්පරයක් යද්දී හරියටම මෙන්න මේ මට්ටමට එන්න ඕනේ. ඒ කියන්නේ මීටර 35ක් ඉහළට එන්න ඕනේ. යෑමක් සහ ඒමක් එක වගේ. හරි තේරුම් ගන්න. තප්පරයක් යද්දී t සමානයි තප්පර එකක් විට ප්‍රවේගය 10ක් අඩු වුණාම කීයද? ඈ 30යි තප්පරයට මීටර. තව තප්පරයක් යද්දී මේ මට්ටමටම එන්න ඕනේ. අන්න ඒක තමයි තේරෙන්න ඕනේ සමරූපීතාවයක් තියෙනවා. හරිද? උඩට යද්දී ප්‍රවේගයෙන් දෙන්න අඩු වෙනවා. දැන් මන්දෙන් එන්නේ. සෑම තප්පරයකටම වරක් ප්‍රවේගය 10 10 අඩු වෙනවා. මෙතෙන්ට එද්දී හරිද? ප්‍රවේගය 10ක් අඩු වුණාම 30යි. ඔහොම දිගටම 10 10 අඩු වෙනවා තප්පරයක් පාසා වස්තුවේ ප්‍රවේගය. හරි. දැන් මෙතන කාට හරි ඕනනම් අපි මේ ලක්ෂයේ p ලක්ෂය මේ ලක්ෂය q කියලා හිතන්නකෝ. කාට හරි ඕනනම් හරිද? p සිට q දක්වා චලිතයට දැන් ඉහළට නියන් දැන් දාන්න ඉහළට. අපි දාමු මෙතන ඉඳන් තප්පරයක් ඇද්දි මෙයාගේ ප්‍රවේගය හොයන්න ඕන නම් v සමානයි u ධන a. හරි. එහෙනම් මේක වැදගත්. දැන් වස්තුවක් ඉහළට යන්නේ මන්දනියන්නේ. මන්දනයක් කියන්නේ තරණයේ ඍණ. ඒකින්ද මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි අපිට ප්‍රවේගය හොයාගන්න ඕන නම් හරි අවසාන ප්‍රවේගය වෙන්නේ v1 නේ v1. විසිකරු ප්‍රවේගය තමයි u1 ඉහළට. ඉහළට දායික ධන. ඉහළට දිනියව ධනම දාන්න. මොකද අපි චලද සමීකරණේ දාන පැත්තට මේ රාශීන් තිබ්බොත් ඒවා ධන. ඊට ප්‍රතිවිරුද්ධව තිබ්බොත් ඍණ දාන්න ඕනේ. මතක තියාගන්න. u ට දාන්නේ කීයද? උඩට 45ම තමයි තියෙන්නේ. නේ 40යි නේ 40යි. 40යි. අන්න මෙතන ඉහළට යද්දී මන්දනේ යන්නේ. තරණයේ තියෙන්නේ පහළට. ගුරුත්ව ධර්ම තමයි තරණේ 10යි. එහෙනම් ඉහළට යද්දී ගුරුත්වද මන්දනියෙන් යන ඉඳ ඍණ දාන්න ඕනේ 10යි. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී තප්පරේ කාලේ තප්පරේ 1යි කාලේ. මෙතනද ඔයගොල්ලන්ට පේනවා 40න් ඍණ 10 වරක් 1 ඍණ 10යි. අඩු වුණාම 10ක් තප්පරයට මීටර කීයද? 10යි එන්නේ නිකන්. v1 10යි. තේරෙනවද? පොඩි රටා තියෙන මතක තියාගන්න. තව තප්පරයක් යද්දී දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉඳන් මෙතෙන්ට ආපු විස්ථාපනය p සිට q ට ඕනනම් දැම්ම හැකිනේ. අර ඕනම කොටසකට දාන්න තියෙන ජලද සමීකරණ. හරි. p
P සිට Q දක්වා ඔන්න බලන්න මනසින් හදන්නත් පුළුවන් මේවා. P සිට කාට හරි Q දක්වා චලිතයට දැම්ම හැකි ඉහළට ඕන සමීකරණයක් දාන්න. S සමානයි U ධන V බෙදීම 2t. ඒතර මෙතන ඉඳන් මෙතෙන් දාපු උස. හරි මම මොකක් හරි දැම්මොත් y කියලා u දාන්නේ 40යි නේ. හරි v දාන්නේ 30යි. ඉහළට යටි තප්පරයක් පාසා ප්‍රවේගය 10 10 අඩු වෙනවා. බෙදීම 2යි කාලය තප්පර 1යි. 40යි 30යි 70 දෙකෙන් බෙදුවාම 35යි. තව තප්පරයක් යද්දි මෙයා ගන්නට මොකද වෙන්න ඕනේ? තව තප්පරයක් යද්දි තප්පර දෙකක් වෙද්දි ප්‍රවේගය තව 10ක් අඩු වෙලා v2 30ක් වෙනවා. තප්පරේ නෙමෙයි 20ක් වෙනවනේ. හරි 30න් 10ක් ගියාම 20යි. තව තප්පරයක් යද්දි ප්‍රවේගය මොකද වෙන්නේ? හරිද මෙයා මෙතන තියෙනවා. තප්පර 3යි ප්‍රවේගය. හරිද ඉහළට v3 10යි නේ 10ක් වෙනවා. 20න් 10ක් ගියාම 10යි. තව තප්පරයක් යද්දි හරියට මෙයා නිශ්චලතාවයටපත් වෙනවා. v සමානයි තප්පර දැන් 4යි. අවසාන ප්‍රවේගය v4 බිඳුවක් වෙනවා. ඔතන ඇවිල්ලා නිශ්චල වෙලා ඉන්නේ නැහැ. උඩට ආවා. හරිද ප්‍රවේගය අඩු වෙමින් ආවනේ. හරි 41 ප්‍රවේගයෙන් චලිත ආරංග වස්තුව ප්‍රක්ෂේපණ ප්‍රවේගය 40ක් වෙච්ච වස්තුව කියන අපි විසිකරේ 41 ප්‍රවේගයෙන් තප්පරයට මීටර පොළවේ ඉඳන් විසිකරපු වස්තුව පොළවේ ඉඳන් විසිකරන්න ඕනේ නැහැ නේ. හරි මේ හරිය කොහෙන් ඉඳන්ද විසිකරන්න දී උඩට 40 විසිකරනම තප්පරයක් යද්දි ප්‍රවේගය 30 දක්වා අඩු වෙනවා. එක පාට මෙතෙන්ට එද්දි 30ක් වෙන්නේ නැහැ. හරිද 39 38 37 ඔහොම ඇවිල්ලා මෙතෙන්ට එද්දි තප්පරයක් වෙද්දිම ප්‍රවේගය 30ක් වෙනවා. 10ක් අඩු වෙනවා. ඔහොම ඇවිල්ලා 29 28 ඔහොම ප්‍රවේගය අඩු වෙලා තව තප්පරයක් කම්ප්ලීට් වෙද්දි ප්‍රවේගය 30 20ක් දක්වා අඩු වෙනවා. තව තප්පරයක් යද්දි තවත් 10ක් අඩු වෙලා 10 වෙනවා. තව 10ක් අඩු වුණාම අන්තිමට තප්පර 4 යද්දි ප්‍රවේගය බිඳුවයි. දැන් මෙයා මෙතන නිශ්චල වෙලා ඉන්නවද? නැහැ නේ මේ ඉන්නේ නැහැ නේ නහුල්ම. මෙතන ගිය බෝලේ මොකක් හරි වස්තු උඩ නිශ්චල වෙලා ඔතන ඉන්නේ ආයි මෙයා පහළට එන්න ගන්නවා අන්න. දැන් වෙන්නේ මෙයා තප්පර 5ක් යද්දි මොකද වෙන්නේ? ආයි නිකන් මෙහාට යනවා වගේ නේ. දැන් තප්පර 4ක් ගියානේ මෙතන ඉඳන් මෙතෙන්ට. තප්පර 5ක් යද්දි මෙයා මෙතෙන්ට එනවා. හරි මීටර 5ක් පහළට එනවා. මේවලත් ඕනනම් දැන් මෙහෙට මෙතන 35යි මීටර මෙතන 25යි මීටර බලන්න. මීටර 10 10 අඩු වෙනවනේ. හරි තප්පරය තුල ගිය දුරවත් මෙතන 15යි මීටර. තව 10ක් අඩු වුණාම මෙතන ආපු දුර මීටර 5යි. මීටර 10 10 අඩු වෙනවා උඩට යද්දි සෑම තප්පරයකදීම යන දුරවල් 10 10 අඩු වෙනවා. පහළටදී 10 10 වැඩි වෙනවා. ඉතින් මේවල අපිට අනුපාත ලියන්නත් පුළුවන්. හරි. මෙතන ඔන්න තව අපිට වැදගත් උඩට ගියා තප්පර 4ක් ගත වුණානේ. එයාගේ ව්‍යාසර කාලය කීයද එහෙනම්? උඩට ගිහිල්ලා ආයේ මෙයා මොකද වෙන්නේ? තව තප්පරයක් ඇදි මෙතෙන් දෙනවා. තප්පර 5යි. තව තප්පරයක් ඇදි මෙතෙන් දෙනවා. ප්‍රවේගය 15ට 20යි. තව තප්පරයක් ඇදි මෙතෙන් දෙනවා. ප්‍රවේගය 15ට 30යි. තව තප්පරයක් ඇදි මෙතෙන් දෙනවා. අන්න තප්පර 8ක් යද්දී මෙයා විසිකරපු තැනටම එනවා. මේ ගිය පාරේම තමයි ඉන්නේ. එහෙනම් මුළු පියාසර කාලය ගත්තොත් තප්පර 8යි උඩට යන්න උඩරිම උසට යන්න ගත වෙච්ච කාලේ තප්පර 4යි. දැන් අපෙන් අහුවනම් මේ වගේ අවස්ථාවක මෙයා යන මේවා ලියා ගන්න ඕනේ ඔක්කොම ටික. හරි. වීඩියෝ නවත්තලා මේ ටික ලියා ගන්න ඕනේ රූප ඇඳලා. හරි මම වෙනම දැන් ලියන්න කියවන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒ ටික නෝට් එකට දා ගන්න. වැදගත් දේවල් නෝට් එකට දෙනවා කොහොමද? හරි මේ ටික රූප ඇඳලා නෝට් එකට දා ගන්න ඕනේ. දැන් කාට හරි ඕනනම් මෙතන P මේක Q R මොකක් හරි මම මෙතන ගන්නවා මේ ලක්ෂ්‍ය R කියලා. උඩම ලක්ෂ්‍ය. හරි එතකොට P සිට R දක්වා චලිතයේ මුළු චලිතේ නෙමෙයි P සිට R දක්වා චලිතයේ ඉහළට මම දානවා හරිද v වර්ග සමානයි u වර්ග ධන 2i s මෙතන ඉඳන් මෙතෙන්ට එනවා අවසාන ප්‍රවේගය කීයද v බිඳුවයි ඉන්නේ බිඳුවේ වර්ග බිඳුවයි u කීයද 40 වර්ගය අන්න ඉහළට එද්දි මෙතන දෙවරක් ඍණ 10 දාන්න ඍණ 10 හරි මෙතන මම මෙහෙන් ලියන්න තියා ඊටමදි හරි කළා ගන්න අවසාන ප්‍රවේගය බිඳුවයි බිඳුවේ වර්ගය හරි විසිකර ප්‍රවේගය මෙතන u අපි දාන්නේ මෙතන ඉඳන් මෙතනට හින්දා u ට දාන්නේ මෙතන ප්‍රවේගය මෙතන ඉඳන් මෙතන දැම්මොත් u ට දාන්නේ මෙතන ප්‍රවේගය ඒක තේරෙනවනේ විසිකරන තැන කියන්නේ මෙහෙමයි මෙතන අපි දාන්නේ දැන් p සිට r දක්වානේ p වල ප්‍රවේගය තමයි u ට දාන්නේ එතකොට r වල ප්‍රවේගය තමයි v ට දාන්නේ අවසාන ප්‍රවේගය r වල ප්‍රවේගය u කියන්නේ විසිකරද්දී p වලින් විසිකරේ මෙතන ආරම්භක ප්‍රවේගය කියන්නේ එතකොට දාන්නේ u ට 40 වර්ගය අය අපි සාල සමීකරණ දාන්නේ p වල ඉඳන් r නේ p වල ප්‍රවේගය තමයි u ට r වල ප්‍රවේගය තමයි v ට ඉහළට යද්දි මන්දණයෙන් යන ඉඳ මෙතන ඍණ 10යි උපරිම උස h හරිද මෙතන ඉඳන් උපරිම උසට ආපු දුර h පොළොවේ ඉඳන් ඉතින් ඕගොල්ලන්ට එනවා ඍණ දෙවරක් h ඍණ 2යි h වතාවක් 10යි නේ ඍණ දෙවරක් 10 ඍණ 20යි h මෙහාට එද්දි ධන 20යි h වෙනවා මේ පැත්තේ 40 වර්ගය කියන්නේ 40 වරක් 40 20ෙන් කැපුවොත් කීයද එන්නේ 20ෙන් බෙදන්න 20ට 1යි 40ට 2යි කීයද 80යි කියලා එනවනේ බලන්න හරියට මීටර 80යි හරි කොහොම හදුවත් එකයි
ඉතින් මෙයාගේ පියාසර කාලය හුවනම් තප්පර 8යි. ඉතින් මේ වගේ වෙලාවක ළමයි පියාසර කාලෙත් ගන්න පුළුවන් එකපාරට. මානසික හදන්න පුළුවන් තප්පර ගන්නත් එක්කනේ ප්‍රවේගය අඩු වෙන්න තප්පරයකට වඩා ප්‍රවේගය අඩු වෙනවා 10 10 උඩට යන්නේ. පහළට එද්දි 10 10 වැඩි වෙනවා. සෑම තප්පරයකටම ප්‍රවේගය 10 10 වෙනස් වෙනවා. මතක තියාගන්න. නියත තරණයෙන් යන වස්තුවක ප්‍රවේගය සෑම තප්පරයක් පාසාම තරණයේ විශාලත්වයෙන් වැඩි වෙනවා. ඉතින් අපි ඉහළට දාද්දී ගුරුත්වක මන්දණයෙන් යන හින්දා තරණයට ඍණ ලකුණත් එක්ක ආදේශ කරන්න ඕනේ. හරි ගුරුත්ව තරණය කියන්නේ මේ හරිය නිදහස් කරන වස්තුවක් යන තරණය. ග්‍රහ වස්තුවෙන් ග්‍රහ වස්තුවට ගුරුත්ව තරණය වෙනස් වෙනවා. හරිද? උෂ්ඨයේ සමීපේ. සහ උඩට යන්න කොහොමද ගුරුත්ව තරණය අඩු වෙනවා. අපි ගණන් හදන්නේ කිසියම් මේ වගේ පොළොව ආසන්නයේ නිදහස් කරන වස්තු සහ ප්‍රක්ෂේපණය කරන වස්තු හින්දා අපි මේ හරිය ගුරුත්ව තරණය දිගටම කීයද? කිසියම් සීමාවක් යන ගම්ම 10 කියලා අරන් හදනවා. ඒකින්ද ගණන් වල ගුරුත්ව තරණය 10ක් කියලා අරන් හදුවේ හැකි කිසිදු ගැටලුවක් නැහැ. ඉතින් ඔය ටික මූලික වශයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. අපි මේ ගණන් හදද්දී වාත ප්‍රතිරෝධී බලය සලකන්නේ නැහැ. වාත ප්‍රතිරෝධී බලය තිබ්බොත් එහෙම අපිට ගුරුත්ව තරණයෙන් නෙමෙයි මෙහා යන්නේ ඇත්තටම. ඒකට හේතුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ටික ගැටලුවක් නැහැ නේද? දැන් කාටද ඕන නම් දැන් අපි P වල ඉඳන් විසි කරලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා නිශ්චල වෙලා ආයෙ මෙතෙන්ට එනවනේ. අන්න මුළු චලිතේ. මම දානවා මුළු චලිතයට ඉහළට ඉතින් අපි දාමු සමීකරණයක් S සමානයි UD ධන භාගයයි AD වර්ගුණ ආගන්න. වැදගත් දෙයක්. මුළු චලිතයට දාන්න පුළුවන්ද වෙයිද? දැන් චලිත සමීකරණ දාන්න වස්තුව සරල රේඛාවක යන්න ඕනේ. යනවද නැද්ද? ඔව් යනවා සරල රේඛාවක. මේ සරල රේඛාවක යන්නේ හරිය. සරල රේඛාවක ගිහිල්ලා ආවම මෙතෙන් තමයි එනවා. පටන් ගන්න තැනටම ආවා. මුළු චලිතය කම්ප්ලීට් වෙද්දි. නියත තරණයක් තියෙන්නත් ඕනේ. නේ කිසියම් චලිතයකට මේ සමීකරණ දාන්න නියත එකම තරණයක් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට හිතෙනවා මූ උඩට යද්දී යන්නේ ඍණ 10යි. මන්දනේ 10යි. පහළට එද්දී එන්නේ තරණය 10යි. මොකද හිතෙන්නේ? තරණය වෙනස් වෙනවද නැද්ද? කියන උඩට යද්දී තියෙන තරණයයි පහළට එද්දී තියෙන තරණයයි වෙනස් වෙනවද නැද්ද? ඈ ලකුණු වෙනස් වෙනවා. එහෙමද? ලකුණු වෙනස් වුණාට තරණය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ මෙයා ලක් වෙන තරණය ළමයි ගුරුත්වයකදී වස්තුවක් ඉහළ ගියත් පහළ ගියත් එයා ලක් වෙන්නේ මෙන්න මේ ගුරුත්වයේ තරණය පහළට G ගුරුත්ව තරණය ඉහළට යද්දී මන්දනේ යන්නේ 10ක තරණය වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට මුළු චලිතයට උනත් මේ මුළු චලිතයට උනත් හරිද මෙහාට ගිහිල්ලා මෙතෙන්ට එනකන් උනත් මෙහාට ගිහිල්ලා මෙතෙන්ට වෙනකන් උනත් උඩට මෙතෙන්ට එනකන් උනත් කොහාට ගිහිල්ලා කොතනට ආවත් අපිට මේ මුළු චලිතයට දැන් මෙහැකි චලිත සමීකරණ හතරෙන් ඕනම එකක්. හැබැයි මෙතන මුළු චලිතයට S ගත්තොත් බිඳුවක් වෙනවා. ඒක තේරෙනවද? ඇයි විස්ථාපනයේ බිඳුවනේ? උඩට ගිහිල්ලා ආයි මෙතෙන්ට මේදී S කියන්නේ විස්ථාපනයේ බිඳුවයි. S දාද්දි බිඳුව දාන්න ඕනේ. හරි ඒක වැදගත්. ඉහළට දාමු. මේ ඉහළට දානවා කියන්නේ ඉහළට දෛශික ධන කියන එක. විස්ථාපනයේ කොහොමද බිඳුවයි. මෙතනට නම් මෙතනට ගිහිල්ලා මෙතනට මේදී බිඳුවයි. ඉහළට තමයි U ආරම්භක ප්‍රවේගය. පටන් ගත්තේ මෙතනින් දැම්මේ. U වල 40යි. පියාසර කාලේ මම T කියලා ගන්නවා. මෙතන ධන භාගය යන්න උතන දැන් ඉහළට දෛශික ධන නම් තරණයේ පහළට නෙදීන්නේ ඒකින්ද මෙතන ඉහළට දාපු හින්දා අපි ඍණ 10 දාන්න ඕනේ t වර්ග. හරි එතකොට මෙතන ඍණ 10යි t වතාවක් දෙක මොකද වෙන්නේ? බිංදුව සමානයි 40 ඍණ භාගයේ වතාවක් 10යි t නේ මෙතන දෙකට 1යි 10ට දෙකේව 5යි. ඍණ 5යි t මෙහාට ගන්න ධන 5යි t සමානයි 40යි දෙපැත්තම 5න් කැපුවාම t සමානයි තප්පර 8යි. බලන්න හරියට වෙනවා. පියාසර කාලේ තප්පර 4යි. තප්පර 8යි. උඩට යන්න තප්පර 4යි පහළට එන්න තප්පර 4යි. තප්පර ඔක්කොම 8යි. ඒකෙන් මුළු චලිතෙට උනත් චලිත සමීකරණ දැන් මේක මතක තියාගන්න. ඊට පස්සේ මේකේ එක එක තප්පරයේ තුලදී ප්‍රවේගවල අනුපාත ලියොත් ඒ වගේ ආන බහුවර්ණ. දැන් මේකෙදි මම පහළට එද්දි එක එක තප්පරයේ තුල ප්‍රවේගවල අනුපාත ගත්තොත් v1 අනු v2 අනු v3 මොකද හිතෙන්නේ? v1 10යි අනු v2 20යි අනු v3 30යි අනුපාතය එන්නේ සරල කරාම 1 අනු 2 අනු 3. හරිද? ඒකත් පොඩ්ඩක් නෝට් එක දාගන්න වීඩියෝ එක නවත්තලා ඔය ටික මේකත් දාගන්න ඕනේ අනුපාතේ. හරි. ඊට පස්සේ මම ගන්නවා එක එක තප්පරයේ තුල ගිය දුරවල් අතර අනුපාතය. එක එක තප්පරයේ තුල x1 අනු x2 අනු x3 නේ. මම ගන්න පුළුවන් අනුපාත. x1 5යි අනු x2 15යි 10 10 වැඩි වුණේ x3 25යි. තව එකක් ගත්තා නම් x4 25යි. සරල කරාම 1 අනු 3 අනු 5. එක එක තප්පරයේ දක්වා ගිය දුරවල් පළමු තප්පරයේ දක්වා දෙවන තප්පරයේ දක්වා නේ S1 S2 එහෙම ගන්නත් පුළුවන් අනුපාත.
S1 කියන්නේ 5යි. S2 කියද්දි 5යි 15යි 20යි. S3 කියද්දි 5යි 15යි 25යි කීයද? ඈ 45යි. අන්න එහෙම අනුපාත ගන්නත් පුළුවන්. ඔන්න අපිට ප්‍රශ්න වලට අහනවා. ඉතින් ඕගොල්ලන් දැන් ලේසි පහළට අපි වස්තුවක් නිදහස් කරා නම් එයා සෑම තප්පරයකටම ප්‍රවේගය 10 10 වැඩි වෙනවා. දැන් මේක කාට හරි ඕනනම් කියන්න පුළුවන් වස්තුව මම ආරම්භක ප්‍රවේගයක් සහිතව අතාරිනවා. ඒ කියන්නේ පහළ නිශ්චලව අතාරින්නේ ආරම්භක ප්‍රවේගයක් දීලා අතාරිනවා. එතකොට මොකද වෙන්නේ? දැන් එක එක විදිහට ගණන් තියෙනවා. සරලව තේරුම් ගන්න මූලික දේවල් ටික. හරි දැන් මේකේ වැදගත්කම් ටික මතක තියෙන්න ඕනේ. හරි ඉහළට යද්දී මන්දරෙන් යන්නේ. එතකොට චලන සමීකරණ මේ තරණයට දාද්දී ඍණ 10 දාන්න ඕනේ. පහළට එද්දී නම් ධන තරණයක් එන හින්දා ධන 10. මුළු චලිතයට ගත්තොත් පටන් ගන්න තැනටම වස්තුවක් આવොත් විස්ථාපනයේට බිඳුව දාන්න ඕනේ. පියාසල කාලය කියන්නේ ගිහිල්ලා ආයි මෙතෙන්ට එන්න ගතවන කාලය. උඩට යන්න ගතවන කාලයයි පහළට එන්න ගතවන කාලයයි සමානයි. දැන් උඩට යද්දී දැන් ප්‍රවේගය අපි ගත්තොත් ධන කියලා. හරිද? දැන් මම අහනවා දැන් උඩට යද්දී හරිද මෙතන ප්‍රවේගය ඉහළට 20යි. උඩට ගිහිල්ලා ආයි මෙතෙන්ට එද්දී ප්‍රවේගය පහළට 20 තියෙන්නේ. මොකද එද්දී ප්‍රවේගය පහළට යද්දී ප්‍රවේගය උඩට. ඒකින්ද මේ තප්පරේ සහ මෙතෙන්ට එන තප්පරේ ප්‍රවේග සමානයි කියොත් වැරදි. විශාලත්ව සමානයි. වේග සමානයි කොහොමත් උඩට 20යි එද්දී ආපහු යටට 20යි. දිශාත් බලන්න බෑ ප්‍රවේගයේ දෛශිකයක් නෙනේ. ඒක පොඩ්ඩක් හිතන්න. MCQ වලට එහෙම අහනවා. එක එක විදිය වලට එක එක රටාව වලට තමයි අහන්නේ. හරි මූලික වශයෙන් මේ ටික හරි. හරිද? ඊළඟට අපිට වැදගත් දැන් ගණන් වලට එන්න තියෙන්නේ. හරි ඔය ටික අපිට මූලික වශයෙන් වැදගත් වෙනවා. හරි මම දැන් මේකේ ටියුට් එකේ දාලා තියෙනවා. හරි. අපි පොඩි ගණන් කීපයක් හදමු ටියුට් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න කියවන්නම්. හරිද? මේවල අපිට පස්තාරාන් ඉන්නක් තියෙනවා. දැන් අපි ජලද පස්තාර කොටස කරන්නේ. මම පොඩක් පස්තාරෙත් අඳින්නම්. හරිද? දැන් මම පළවෙනි අවස්ථාවට අදාළව පස්තාරයක් ඇඳනවා. ඔන්න නිශ්චලතාවයෙන් අතහැරිය වස්තුව T සමානයි බිඳුවේදී. පහළට එන තරණයේ ගුරුත්ව තරණය. ඇවිල්ලා පොළවේ වදිනවා. හරි. ඊට පස්සේ මම මෙයාගේ ඉතින් පොළවේ වැදිනවා. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි කාලය T සමානයි අපි ගමු කැපිටල් T කියලා. පහළට එන තරණයේ ගුරුත්ව තරණය G. හරි මෙයා ආපු සිරස් කුස H. හරිද? මම දැන් මෙයාගේ අඳිනවා චලිත ධාරාල විස්ථාපන කාල පස්තාරේ. වැදගත් විස්ථාපන කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වෙන විදිය. හරි එතකොට මම මෙතන උන්නම් ගන්නවා ලකුණු සම්මුතිය. මෙයා පටන් ගන්න තැන විස්ථාපනයේ බිඳුවයි කියලා ගත්තත් කමක් නැහැ. පටන් ගන්න ලක්ෂ්‍ය සමුද්දේශ ලක්ෂ්‍යය. පහළට විස්ථාපන මම ධන කියලා ගත්තොත්. හරි එතකොට t සමානයි බිඳුවේ ඉඳන් අපි අඳින්න ඕනේ මෙතන t සමානයි බිඳුවයි. එතකොට s බිඳුවයිනේ. පටන් ගත්තිනේ. මොකද වෙන්නේ පස්තාරේ? එන්න ප්‍රවේගය වැඩි වෙනවනේ. දැන් විස්ථාපන කාල පස්තාරේක අනුක්‍රමණයේ ප්‍රවේගනේ. ප්‍රවේගය එන්න වැඩි වෙනවා. පහළට ප්‍රවේගය ධන කියලා ගමු. හරිද? එතකොට මෙයාගේ ප්‍රවේගය ධන එන්න ප්‍රවේගය වැඩි වෙනවා. එන්න අනුක්‍රමණයේ වැඩි වෙන පස්තාරයක් අඳින්න. පැහැදිලිද? මේ පටන් ගන්න නිශ්චලතාවයෙන් මෙතන ස්පර්ශයකට ගියොත් අනුක්‍රමණය බිඳුවයි එන්න බෑවුම අනුක්‍රමණය වැඩි. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මෙයාගේ අපි ගත්තොත් ප්‍රවේග කාල පස්තාරේ කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වීම හන්දොත් මොකද හිතෙන්නේ? නිශ්චලතාවයෙන් පටන් ගත්තා ප්‍රවේගාක්ෂය එන්න ප්‍රවේග කණ්ඩාංගය වැඩි වෙනවා. මේකේ අනුක්‍රමණයෙන් මොකක්ද වෙන්නේ? මතකයිනේ? මේකේ අනුක්‍රමණය ගත්තොත් හරි තරණයනේ ප්‍රවේග කාල පස්තාරයක අනුක්‍රමණයෙන් එන්නේ තරණය. හරි ප්‍රවේග කාල පස්තාරයක අනුක්‍රමණයෙන් එන්නේ තරණයනේ. හරි එතකොට මෙතන මේ කෝණේ tan නගින අනුක්‍රමණ ලෙස ගන්නනේ. හරි සරල රේඛාවක අනුක්‍රමණය. සරල රේඛාව x අක්ෂයත් එක්ක සාධන කෝණේ tan නගින. නැත්නම් ඔයගොල්ලෝ y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසින්. හරි y කණ්ඩාංක වෙනස කියන්නේ ඩෙල්ටා v ප්‍රවේග වෙනසක්. x කණ්ඩාංක වෙනස කියන්නේ කාලය මෙතන ඉඳන් මෙතෙන් දෙද්දි ගත වෙච්ච කාලය. හරිද? ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. මෙතනින් ඕගොල්ලන්ට එනවා හරිද? ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස. මොකක්ද එන්නේ? ත්වරණේ එන්නේ. අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණේ. අනුක්‍රමණයෙන් ත්වරණේ එනවා. හරිද? දැන් අපි කලින් අර උදාහරණයක් ගත්තා නම් මෙතන අපිට ගිය දායේ තප්පර 4ක් යද්දී මෙතනට ආව කියලා ගමු. දැන් මේ වෙලාවේ වස්තුව මෙයාගේ ප්‍රවේගය මෙතෙන්ට යද්දී 40යි. මතකයිනේ? මේ තප්පරයක් යද්දී 20යි 30යි හරිද? කොහොම ඇවිල්ලා 40යි. 10යි 20යි 30යි 40යි තප්පර 4ක් යද්දී පොළොවට වදිනවා. තප්පර 4ක් යද්දී. තප්පර 4යි. කාලය මෙතෙන්ට යද්දී තප්පර 4යි. මෙතන විස්ථාපනය ගත්තොත් කීය දෙන්නේ? මීටර අපිට ගිය දාවේ 5යි 15යි 25යි 35යි නේද ආවේ කලින්. නේ? හරිද? 5 15 25 35 35යි 25යි 60යි 60යි 15යි 75යි 5යි 80 ගන්න. මීටර 80ක්. මීටර 80ක් ඇවිල්ලා.
හරි දැන් මෙයාගේ නම් අනුක්‍රමණය වැඩි වෙනවා ප්‍රවේගය වැඩි වෙනවා. මේකේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය. ප්‍රවේග කාල පස්තාරයන් දොත් වස්තුවේ චලිතයට අදාළව නිශ්චලතාවයෙන් පටන් ගන්නවා මේ ප්‍රවේගාක්ෂණය. හරි 10 හරි 20 හරි 30 මම ගිහිල්ලා කීයද? ප්‍රවේගය 40 දක්වා ආවා. ඉතින් මේක ඔයගොල්ලන්ට බැලුවේ ඒකේ අනුක්‍රමණය අරන් ඩෙල්ටා v කීයද මෙතන ඉඳන් මෙතනට එද්දි ඈ නැත්නම් y කණ්ඩායක වෙනස x කණ්ඩායක වෙනසින් බෙදුවත් හරි අනුක්‍රමණය එනවා 40යි නේ. හරි මෙතන x කණ්ඩායක වෙනස 4යි. නිකන් බලන්න 40 සම්මුඛ වාද්දික බෙදන්න පද්දපාදේ 4. කී දෙන්නේ 10ක් වෙනවනේ තරණේ එනවා. ඊට පස්සේ මතකද ඔයගොල්ලන්ට ඉගෙන ගත්ත පස්තාරවල මේ ප්‍රවේග කාල පස්තාරයක වර්ගඵලයෙන් මොකක්ද දෙන්නේ? ප්‍රවේග කාල පස්තාරයක වර්ගඵලයෙන් මේක ලියා ගන්න ඕන නෝට් එකට. ප්‍රවේග කාල පස්තාරයක වර්ගඵලයෙන් එන්නේ හරි වස්තුව සිදු කරපු විස්ථාපනය. මෙතන ඉඳන් මෙතනට විස්ථාපනය. බලන්න මීටර 80ක් එනවා මේකේ වර්ගඵලය ගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය. ප්‍රවේග කාල පස්තාරයක මේ x කාලක්ෂය මත ආවරණය වන වර්ගඵලයෙන් එන්නේ වස්තුවේ විස්ථාපනය. භාගයයි ආධාරක පාද 4යි ත්‍රිකෝණයක වර්ගඵලෙදී මෙන්න මේ වර්ගඵලය. හරි මේ වර්ගඵලය සමානයි විස්ථාපනය. වස්තුව සිදු කරපු සම්මුඛ පාදේ 40. 2ට 1යි 4ට 2යි 2ක් 40 අන්න 80ක් එනවා නේද? කිසියම් පස්තාරයක වර්ගඵලයෙන් එන භෞතික රාශිය හඳුනා ගන්න අක්ෂ දෙකේ ඒකක ගුණ කරන්න. y අක්ෂය ඒකක තප්පරයට මීටර. x අක්ෂය ඒකක තප්පර මොකක්ද දෙන්නේ? ඈ මේකත් වැදගත් ඈ. ස්ට්‍රිනේකස් කැපිලා ගියාම මීටර. ඒ කියන්නේ විස්ථාපනයක් එන්නේ. ඔන්න ඔය ටික වැදගත්. ඊට පස්සේ අපි යමු හරි මේක නෝට් එකට දාගන්න ඕනම මන්ට වීඩියෝ නැවතුවා නෝට් එකට දාගත්තා. හරි වැදගත් ටික හරි සමහර ඔයගොල්ලන්ට උනම් මම කියන ඒවා වැදගත් දේවල් ලියා ගන්න පුළුවන්. මම මේකේ ඕනනම් මේ පන්තියේ දෙන නෝට් එක හරිද ඒකත් මම ඕනනම් PDF කරලා දාන්නම් මේ ටියුට් එක නෙමෙයි ඊට අමතරව පන්තියම ලියවන ගණන් එක්ක හදන නෝට් එක අංග සම්පූර්ණ නෝට් එකක් පහලින් ඕනනම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට අඩුපාඩු හරි ඒකත් ලියා ගන්න පුළුවන් නෝට් එක අංග සම්පූර්ණ නෝට් එකක් තියෙනවා. හොඳ නෝට් එකක් හදාගන්න. හරි මම නෝට් එක දෙනවා සමහර තැන් වල නැත්නම් මම මේකේ අපි පන්තියේ දෙන නෝට් එක දැන් මේකේ මම ගාවත් තියෙන නෝට් එක හරි ඒකත් මම ඕගොල්ලන්ට පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට. හරි කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් ඊළඟට අපි අර දෙවෙනියට කතා කරේ වස්තුවක් අපි උඩට විසි කරපු අවස්ථාව. දැන් ඒකටත් අපිට අඳින්න පුළුවන් වෙන්න ඕනේ විස්ථාපන කාල ප්‍රවේග කාල අවස්ථාන. හරි. දැන් වස්තුව දැන් මම මෙතනින් විසි කරනවා උඩට කිසියම් ප්‍රවේගයකින්. මෙයා උඩට ගිහිල්ලා මොකද වෙන්නේ? නිශ්චලතාවයටපත් වෙනවා. උපරිම උස ආපු h හරි ඊට පස්සේ මෙයා මෙතනදී මොකක් හරි කාලයක් ගත වෙනවනේ නේ. හරිද? අවසාන ප්‍රවේග බිඳුවල. ඊට පස්සේ මෙයා මන්දනින් කියලා නිශ්චල වුණා. ආයි පහළට තරණයෙන් එනවා. එන්නේ මේ පාරෙම තමයි මම පැත්තෙන් අදින්න. හරිනම් මෙයා එන්නේ මේ පාරෙම තමයි මම මෙහෙන් අදින්නම්. ආයි ඇවිල්ලා මෙතනිය පොළවේ වදිනවා. ඔන්න ඔය දක්වා තමයි මෙයාගේ මුළු චරිතය. උඩට යන්න ගත වන කාලය දෙකෙන් වැඩි කරා නම් මුළු කාලය එනවා. උඩට යන්න කාලයයි පහළට එන්න කාලය සමානයිනේ. මුළු කාලය එනවා. එතකොට මෙතන අපි ගත්තොත් මෙයාගේ විස්ථාපන කාල පස්තාරය. ඔන්න වැදගත්. හරියට අනිමු විස්ථාපන කාල පස්තාරය කාලය t විස්ථාපනය මීටර. හරි. මම මෙතන විසි කරන තැන විස්ථාපනය බිඳුවයි කියලා ගන්නම්. උඩ විස්ථාපන ධන s යට විස්ථාපන ඍණ මෙයාගේ විස්ථාපනය ධනම තමයි පහළට ආවේ නෑ. උඩට යද්දි ප්‍රවේග ධන කියලා ගමු. මතකයිනේ? උඩට යද්දි ප්‍රවේග ධන. හරිද? එතකොට මට කියන්න දැන් උඩට විස්ථාපනය එන්න වැඩි වෙනවා. මන්දණයෙන් යන්න. මන්දණයෙන් යන පස්තාරයක් අඳින්නේ කොහොමද? මතකද? එන්න විසි කරද්දී ප්‍රවේගය වැඩි. හරි. ඒතකොට ලොකු අනුක්‍රමණයක් සහිතව අරගෙන එන්න අනුක්‍රමණය අඩු කරනවා. අඩු කරලා ඔන්න නිශ්චලතාවයට පත් වෙන අවස්ථාව මෙන්න. ඒ කියන්නේ මෙතෙන්ට නිශ්චල වෙනවනේ. ප්‍රවේගය අඩු වෙලා නිශ්චලතාවයට පත් වෙනවා. එන්න බෑවම අඩු වෙලා ප්‍රවේගය අඩු වෙලා නිශ්චල වෙනවා. ආයි පහළට එනවා. දැන් උඩට ගියා විස්ථාපනයෙන් එන්න වැඩි වුණා. මේ ස්ථාවර ගන්නාගේ දැන් h මෙතන. දැන් ආයි පහළට එනවා. පහළට එද්දී ඔය වගේම වක්‍රපස්ථාරයක් මේ වගේ පහළට යනවා හරි. තේරෙනවද? ඒක මෙතන කාලයයි සමානයි ඈ. උඩට යන්න ගත වන කාලේ t නෝට්. පහළට එන්න t නෝට් ඔක්කොම මුළු කාලේ පියාසර කාලේ දෙකයි t නෝට්. මේතන ඉඳන් මෙතෙන්ට මන්දණයෙන් ගිහිල්ලා නිශ්චල වුණා. ආයි පහළට එද්දී තරණයෙන් ඇවිල්ලා ප්‍රවේගي එන්න වැඩි වුණා. විසිකරු ප්‍රවේගයම තමයි ආයි පහළට එන ප්‍රවේගෙත් විශාලත්ව සමානයි. විසිකරපු වේගයම තමයි පහළට එන්නේ. කිසිදු ගැටලුවක් නැහැ. දැන් මේකට දාලා අපි ප්‍රවේග කාල පස්තාරයන් දොත් කොහොමද අඳින්නේ? හරි මේක යටින් මැද ගන්න ප්‍රවේගය වෙනස් වෙන විදිය. දැන් අපි ලොකු ප්‍රවේගකින් විසි කරේ u නේ උඩට යන්න ප්‍රවේගය අඩු වෙනවනේ නේ උඩට ප්‍රවේග ධන. හරිද? ප්‍රවේගය අඩු වෙනවා උඩට යන්න. පැහැදිලිද? මේක යටින්ම කාල පරිමාණ එක වගේ අරන් අදින්න. උඩට යන්න ප්‍රවේගය අඩු වෙලා උඩම ලක්ෂණයෙද්දී උපරිම ලක්ෂණයෙද්දී නිශ්චලතාවයටපත් වෙනවා. ආයි දැන් මෙයා පහළට එද්දී ප්‍රවේග ඍණනේ. ඇයි?
එක පැත්තකට ප්‍රවේගය දාන්නම් අනිත් පැත්තටදී ප්‍රවේග ඍණ. අන්න ප්‍රවේග ඍණ වෙන්නේ බිඳුවෙන් පහළ. මේ ප්‍රවේග දාන්න. මේ උඩ ප්‍රවේග දාන යට ප්‍රවේග ඍණ. එහෙනම් අනුක්‍රමණය හැබැයි වෙනස් වෙන්නේ නැහැ. මොකද මේකේ අනුක්‍රමණයෙන් එන්නේ තරණයනේ. උඩට යන තරණේ විශාලත්වයක් 10යි. පහළට යන තරණේ විශාලත්වයක් 10යි. ලකුණ ගැටලුවක් නැහැ. ඉතින් මේක එතකොට අපි ගත්තොත් හරිද? පහළට එද්දිත් ඔය වගේම රේඛාවක් එනවා. මෙතනට එද්දි ප්‍රවේගය එතනත් දාමු u කියලා. පොළොට එද්දි වේගය u. අර උඩට ධන u නම් පහළට එද්දි ඍණ u. ප්‍රවේගයෙන් ගත්තොත් විශාලත්ව සමානයි වේග වල. මම ඒතර අනිනවා තව එකක් මෙයාගේ ත්වරණ කාල ප්‍රස්ථාරය. ත්වරණ කාල ප්‍රස්ථාරයෙන්ද ඉන්නේ මේ වස්තුවේ චලිතයත් එක්ක ත්වරණය තප්පර වර්ගයට මීටර. ms නේද ඒක? ඒකක දාන්නේ මේ ප්‍රවේගය තප්පරයට මීටර. මොකද ඉතින් ත්වරණය දිගටම හරිද? හරි අපි ගත්තොත් ත්වරණේ පහළට ධන කියලා අරන් යද්දොත් ත්වරණේ පහළට ධන කියලා අරන් යද්දොත් ත්වරණේ දිගටම කීයද? ගුරුත්වාකර්ෂණ ත්වරණේ ජීව තමයි වෙන්නේ. ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. වස්තු ඉහළ පහළ ගියාට එයා ලක්වන තරණය දිගටම ගුරුත්වාකර්ෂණය. ඉහළට යද්දී එක තරණයක් පහළට යද්දී තව තරණයක් නෙමෙයි. ඉහළට යද්දී මන්දනයක් තමයි. ඉතින් මන්දනයක් කියන්නේ ඉතින් මොකක්ද තරණයක් නේ ඉතින්. ඉහළට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. ලක් වෙන්නේ එයා 10ට. 10ක තරණයකට ලක් වෙනවා මන්දනයකට පහළට යද්දී. හරිද? ඒ තරණයම තමයි මෙයා ලක් වෙන්නේ. හරිද? ඉතින් මුළු චලිතයේ පුලාම මෙයා ලක්වන තරණය මතක තියාගන්න නියතයක්. හරිද? ඒක පොඩ්ඩක් අපිට වැදගත්. දැන් ඉහළට යද්දි මන්දනයක්. හරි ඉහළට මන්දනයක් පහළට තරණයක්. මතකද ඉහළ දිශාවට සිදු කරන මන්දනය සමානයි නේද පහළ දිශාවකට සිදු කරන තරණයකට. ඉහළට මන්දනයක් කියන්නේ පහළට තරණයක් කියන එක. ඒකින්ද වෙනස් වෙන්නේ. අර ඉහළට තරණයක් කියන්නේ පහළට මන්දනයක්. දැන් අපි මෙයා ඉහළට මන්දනයෙන් යනවනේ. ඕක අපි වීඩියෝ කරලා රිවයින්ඩ් කරොත් පහළට එද්දි තරණයෙන් එනවා. එකම දේ ඉහළට තරණයක් කියන්නේ පහළට මන්දනයක්. ඉහළට මන්දනයක් කියන්නේ පහළට තරණයක්. ඒකින්ද ඉහළට යද්දි ලක්වන තරණය 10යි පහළට එද්දි ලක්වන තරණය 10යි. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි ඒක ඉහළට මන්දනයෙන් ගිහිල්ලා ආයි ඉහළට තරණයෙන් ගියොත් මොකද වෙන්නේ? එතකොට එක පස්තාර කැලලක් උඩ තව පස්තාර කැලලක් යට. එතකොට එහෙම වුණොත්. මොකද ඉහළ දිශාවට මන්දනෙනුත් ගියා ඉහළ දිශාවට තරණෙනුත් ගියා. එතකොට උඩයි යටයි දෙකේම එනවා. දැන් මේක ඉහළ දිශාවට මන්දනෙන් ගියා පහළ දිශාවට තරණයෙන් ආවා. ඔය දෙක සමානයි. ඉහළ දිශාවට මන්දනයක් කියන්නේ පහළ දිශාවට තරණයක් කියන එක. හරි අපි ඔය චලන සමීකරණත් එක්ක කතා කරපු කොටස් මූලික වශයෙන් මතක තියෙන්න ඕනේ. හරිනේ ඒකේ ගැටලුවක් නැහැ. දැන් අතන වාත ප්‍රතිරෝධී බල අපි දැන් ගණන් හදද්දී නම් ගොඩක් වෙලාවට වාත ප්‍රතිරෝධී බල සලකන්නේ නැහැ. සමහර ගණන් වල ගන්න කියලා දුන්නොත් ඒකත් ගන්න වෙනවා. දැන් ඊළඟ වාත ප්‍රතිරෝධී බලයක් කරේ තේ වස්තුවක් අපි විසි කරොත් නැත්නම් අතෑරියොත් මොකද වෙන්නේ? මෙන්න වස්තුව ස්කන්ධයෙන්. හරිද? මේ අපේ නිව්ටන් නියමත් එක්ක තියෙනවා. දැන් එච්චර වද වෙන්න යන්න එපා. මෙයාගේ බල ලකුණු කරොත් බර තියෙනවනේ කොහොමද? හරි මේ පොළොව. වාත ප්‍රතිරෝධී බලය එතකොට මතක තියාගන්න වස්තුව දැන් මේ වාතාංශු වල ගැටි ගැටි ඇත්තටම වස්තුව එද්දි වාතයෙන් ප්‍රතිරෝධයක් ඇති කරනවා වස්තුවට යන දිශාවට ප්‍රතිවිරුද්ධව. එන්න if not වාත ප්‍රතිරෝධී බලය. හරි. හරි එතන ඕනනම් වාත ප්‍රතිරෝධී බලයක් තියෙද්දි වස්තුවක් ගුරුත්වය යටතේ ඉහළට හරි පහළට හරි යද්දි අපිට වාත ප්‍රතිරෝධී බලයත් එක්ක අරන් ගානක ගන්න කිව්වොත් හදන්න කිව්වොත් මේ වගේ ගන්න වෙනවා. දැන් මෙයා පහළට එනවා නම් වාත ප්‍රතිරෝධී බලය උඩට තියෙන්නේ. වාතාංශ වල ගැටි ගැටි ඉන්නේ. ඉහළට විසි කරා නම් වාත ප්‍රතිරෝධී බලය පහළට. දැන් මෙයා පහළට එන තරණය මොකක් හරි එනම් මට දැන් බලන්න ගුරුත්වාකර්ෂණය වෙන්නේ නැහැ තරණය. ගුරුත්වාකර්ෂණයෙන් එන්නේ බර විතරක් තියනවා විතරයි. වෙන බර දෙන්න බෑ. දැන් පහළට අපි වස්තුවට F සමානයි මේ දැම්මොත් පහළට බල ධනනේ. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බලය F not ඍණ. ස්කන්ධයෙන් තරණේ. එතන ඔයගලන්ට පේනවා තරණයට එන්නේ G නෙමේ mg ඍණ F not බෙදීම m. ඔන්න. ඉතින් ඔක අපිට නියතයි කියලා අරගෙන ওই තරණය චලන සමීකරණ දැම්ම හැකි. ඇත්තටම ওই වාත ප්‍රතිරෝධී බලය නියතයක් නෙමෙයි. මොකද තරණය නියත වෙන්න මේ බල නියත වෙන්න ඉපේ. ගුරුත්වාකර්ෂණය නෙමෙයි දැන් කොහොමද වෙන්නේ. වාත ප්‍රතිරෝධී බලය බිඳුවක් වුණා නම් F not බිඳුවයි mm කැපිලා G එනවා. හරිද? වාත ප්‍රතිරෝධී බලයත් තියෙද්දී තරණය G ට සමාන වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් නිව්ටන් නියමත් එක්ක අපිට මේ වගේ කොටස් ගණන් ඉස්සරහට හම්බ වෙනවා. දැන් අපි හදන ගණන් වල වාත ප්‍රතිරෝධී බලයක් නැහැ කියලා අරන් තමයි ගණන් හදන්නේ. ගානක දුන්නොත් ගන්න වෙනවා මේ විදිහට. නැත්තම් ගැටලුවක් නැහැ. ඒකත් මතක තියාගන්න. හොඳයි අපි පොඩි ගණන් කිහිපයක් බලමු. දැන් සිතාන්ත වශයෙන් ওই ටික තමයි ගුරුත්වය යටතේ සිරස් චලිත කොටස තියෙන්නේ. හරි. මේක ටිකක් අර විශේෂ ගණන් කිහිපයක් තියෙනවා. හරිද? විශේෂ ගණන් කිහිපයක් අපි බලමු. හරි.
පිටු අංක අපි එමු ටියුට් එකේ හරිද පිටු අංක ගමු මේකේ බලන්න ඔයගොල්ලන්ට ගුරුත්වයේ යටතේ සිරස් චලිතය සම්බන්ධ ගැටලු ගුරුත්වයේ යටතේ සිරස් චලිතය සම්බන්ධ ගැටලු වල ප්‍රශ්න අංක හරි ප්‍රශ්න අංක 1 අංශුවක් බිම් මට්ටමින් තප්පරයට මීටර 60ක ප්‍රවේගයෙන් සිරස්ත ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. අංශුවක් පොළවේ ඉඳන් රූපේ ඉස්සෙල්ලා ඇඳගමු. අංශුවක් පොළවේ ඉඳන් සිරස්ත ඉහළට තප්පරයට මීටර 60ක ප්‍රවේගයෙන් සිරස්ත ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. හරි විසි කරනවා පොළවේ ඉඳන් පොළවේ ඉඳන් අපි ගමු මෙන්න පොළොව මට්ටම යමු පොළවේ ඉඳන් වස්තුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා විසි කරනවා තප්පරයට මීටර 60ක ප්‍රවේගයෙන් t සමානයි බිඳුවයි. ආදම ටක්කාල කියන්නේ මෙයා උපරිම ලක්ෂයට එන්න මොනවමින් හදුව හැකියි උපරිම ලක්ෂයට එන්න ගතවන කාලය මොකද ඉතින්නේ. දැන් මතකද තප්පරයක් ඇති ප්‍රවේගය 10ක් අඩු වෙනවනේ. තප්පරයක් ඇති ප්‍රවේගය 50යි. ඔන්න තප්පර 1යි. තව තප්පරයක් ඇති ප්‍රවේගය 40යි. තව තප්පරයක් ඇති ප්‍රවේගය 30යි. තප්පර 3යි. තව තප්පරයක් ඇති ප්‍රවේගය 20යි. තප්පර 4යි. තව තප්පරයක් ඇති ප්‍රවේගය 10 දක්වා අඩු වෙනවා. තප්පර 5යි. තව තප්පරයක් ඇති නිශ්චලතාවයටපත් වෙනවා. අන්න උපරිම ලක්ෂණයේදී තප්පර 6ක් ගත වෙනවා නිශ්චලතාවයටපත් වෙන්නේ. ඊට පස්සේ ශනිකව ආපහු හැරිලා ආයි පහළට එනවා මම මෙහෙන් අරින්නම් ආයි පහළට එනවානේ. හරි ඔහම පහළට එනවා. ඇවිල්ලා පොළවේ වදිනවා. ඒ උපරිම උස එළවීමට ගතවන කාලය යන්න. මම ලක්ෂ ගන්නකො මේ ලක්ෂයේ ඒ උපරිම උස කියන්නේ b කියලා ගන්නකො. මම දානවා 1 a සිට b දක්වා චලිතයට ඉහළට v සමානයි u ධන ab. මෙතන ඉඳන් මෙතන ප්‍රවේගය තමයි v. විසි කරන ප්‍රවේගය තමයි එතකොට u 60යි. ඉහළට යද්දී යන ගුරුත්වාකර්ෂණය පහළට නෙදීන්නේ. පහළට තමයි ධන 10. ඉහළට යද්දී මෙතන ඍණ 10. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න t කාලේ. ඍණ 10යි t මෙහාට ගන්න ධන 10යි t සමානයි 60යි 10න් බෙදුවම කීයද? තප්පර 6යි. එය එළවෙන උපරිම උසන්න. මෙයා ආපු උපරිම උසෙච්. මෙතන විසිකරු මට්ටමේ ඉඳන්. මම දානවා ඉහළට ආඩරි ඕනනම් දැන් s සමානයි ut ධන භාගයේ et වර්ග දාන්නත් පුළුවන් නැත්නම් s සමානයි ලේසි එකක් දාගන්න. මොකක්ද දැම්මත් කමක් නැහැ. u ධන v බෙදීම 2යි t දාන්නත් පුළුවන්. කොහේනම් කොහටද? a සිට b දක්වා චලිතෙට. s කියන්නේ මම h කියලා දාගත්තා. u කියන්නේ විසි කරන ප්‍රවේගය 60යි t අවසාන ප්‍රවේගය බිඳුවයි බෙදුව දෙකකින් කාලය තප්පර 6යි. මෙතන ඉඳන් මෙතනට 6ක් යනවනේ. හරි එතන 2ට 1යි 6ට 3යි 60 වරක් 3 කීයද? 180යි මීටර ගන්න. මෙයා ආපු උපරිම උස මීටර 180යි. එය නැවත බිමට වැටීමට ගන්න කාලය කුමක්ද? ඉතින් ආයි බිමට වැටෙන්න තව තප්පර 6ක් යනවා. ඒ කියන්නේ මුළු ක්‍රියාසර කාලය ගත්තොත් හරි තප්පර 6ක් උඩට යනවා තප්පර 6ක් ආයි පහළට එනවා. තප්පර 12යි කියලා ගන්න පුළුවන් නේ. තප්පර 6යි තප්පර 12යි. ඒ උඩට යන තප්පර 6ක් නම් ආයි මෙතෙන්ට එන්න තප්පර 6ක් යනවා. චලිතයේ ආරම්භා තප්පර 8කට පසු අංශුවේ ප්‍රවේගය නෙමෙයි. ඒ නැවත බිම වදින ප්‍රවේගය. යන්න. ඒ දැන් උඩට ප්‍රවේගය ධන 60යිනේ. මෙතෙන්ට එද්දී පහළට 60 හින්දා ඕනනම් කාට හරි පහළට 60යි. තප්පරයට මීටර. නැත්තම් ඍණ 60යි කියලා දැම්මත් කමක් නැහැ. දැන් උඩට ඒව ධන පහළට ප්‍රවේගය ඍණ. ප්‍රෝමිලක්කන් ඊට පස්සේ ඒකේ 4 වෙනි කොටස හරි 5. චලිතයේ ආරම්භා තප්පර 8කට පසු වස්තුවේ ප්‍රවේගයේ විස්ථාපනයේ ත්වරණය ගිය දුර සාමාන්‍ය ප්‍රවේගය හා සාමාන්‍ය වේගය කුමක්ද? හරි මේ ටික ටක් ගාලා හදා ගන්න වීඩියෝ එක නවත්තලා තප්පර 8කට පස්සේ මොකද හිතෙන්නේ ඕගොල්ලන්ට? දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර 6යිනේ. තප්පර 8යි කියන්නේ තව මෙතන ඉඳන් තප්පර 7යි තප්පර 8 යන්න. මම මෙහෙන් අරගන්නම්. ආව වෙද්දි මෙන්න මේ වගේ තැනක් නේ. හරි. දැන් මේ දිනේ තප්පර 6 මොකද? මෙතන තියෙද්දි. ආයි තප්පර 7 වෙද්දි මෙතනනේ. පහළට එන්නේ. තප්පර 8 වෙද්දි මෙතන. පහළට යාගේ ප්‍රවේගය කීයද? මෙතන බිඳුවයිනේ. 10යි 20යි. පහළට ප්‍රවේගය 20යි. පහළ ප්‍රවේගය 20යි. ඉතින් ඔමඩ කියන්නේ මෙතන ඉඳන් මෙතනට. අපි ගත්තොත් මේක b ලක්ෂණේ. මේක මම දාගන්නා c කියලා. දැන් කාට හරි ඕනනම් b සිට c දක්වා චලිතයට පහළට ඕන පැත්තකට දැම්ම හැකි. මම දානවා මෙතන ඉඳන් මෙතනට. හරි මෙයාගේ ප්‍රවේගය ලකුණු කරගන්න පුළුවන් නේ. 10යි 20යිනේ. මෙන්න මේ ආපු දුර හොයන්න s සමානයි u ධන v බෙදීම 2යි t. මෙතන ඉඳන් මෙතනට
හරි මොකක් හරි අපි දාගමුකෝ h1 කියලා. h1 මෙතන ගියාම මෙතනට. u කීයද බිඳුවයි. v කීයද මෙතන 20යි නේ. බෙදීම 2යි. කාලය තප්පර 2යි නේද? මෙතන ඉඳන් මෙතනට තප්පර 6 7 8 6 ඉඳන් 8 තප්පර 2යි. දෙකට දෙක කැපිලා ගියාම අර නිකන් මනෝමින් හදන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්නා පළමු තප්පරේ මේ 5යි නෙන්නේ. ඊළඟ තප්පරේ 15යි නේ මතක තියාගන්න. 5යි 15යි ඊට පස්සේ 25යි 10 10 වැඩි වෙන්නේ. එක් එක් තප්පරය තුල ගිය දුරවල් 10 10 වැඩි වෙනවා. උඩට යද්දි 10 10 මීටර අඩු වෙනවා. ප්‍රවේගයත් 10 10 අඩු වෙනවා. උඩට යන්න තප්පරයක් පාසා. පහළට එද්දි ප්‍රවේගය 10 10 වැඩි වෙනවා. විස්ථාපනයත් 10 10 වැඩි වෙනවා. එක් එක් තප්පරය තුල ගිය දුරවල්. දැන් ආයෙ අහනවා ඔන්න ඔය වෙලාවේ මෙන්න මේ තප්පර 8ක් වෙද්දී වස්තුවේ විස්ථාපනය ආරම්භක මොහොත ඉඳන් කීයද දැන්? අපිට මෙතන ආවේ 180 නේ. හරිද? උපරිම උස 180යි. හරි ඊට පස්සේ අපිට දැන් පහළට ආවා තප්පර 8ක් වෙද්දී ආයි මීටර 20ක්. ඉතින් අපෙන් අහන්නේ හරි විස්ථාපනයනේ මෙතෙන්ට එද්දී. තප්පර 8ක් වෙද්දී විස්ථාපනය. එතකොට ගත්තොත් මොකද වෙන්න ඕනේ? විස්ථාපනය යහනින්දා 180ක් උඩට ගියා. ආයි පහළට 20ක් ආවා. 160යි විස්ථාපනය. හරි. ඊට පස්සේ අපෙන් අහලා තිනවා දැන් ආයි මෙතෙන්ට එද්දීනේ ආරම්භක මොහොතේ එද්දීත් අහලා තිබ්බ කලින් ප්‍රවේගය. ඒක මම කලින් කිව්වනේ ඒකනේ. හරිද? මොකද උඩට විසි කරපු ප්‍රවේගයේ 60 නම් මෙතෙන්ට එද්දි ප්‍රවේගයේ ඍණ 60ක් වෙනවා. හරි. දැන් අපෙන් අහන්නේ තප්පර 8ක් වෙද්දීනේ. එතකොට ඕගොල්ලන්ට මෙතන අහලා දිනවා ඊට පස්සේ තරණේ නම් කොහොමද දිගටම 10ම තමයි පහළට. එයා ලක්වන තරණේ උඩට යද්දි මන්දණයෙන් යනවා පහළටදී තරණයෙන් යනවා. එයා ලක්වන තරණේ දිගටම 10යි පහළට. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගයක අද්දි මොකද්ද කරන්න ඕනේ? එයා සිදු කරපු මුළු විස්ථාපනය. ඒ කියන්නේ ආරම්භක ලක්ෂී නම් දැන් ඉන්නේ කොතනද? තප්පර 8ක් වෙද්දි. මෙතන ඉඳන් මේ වගේ මට්ටමකනේ. දැන් ආපහු වෙද්දි උඩට ගියා ආයි මීටර 20ක් පහළට ආවා. නම් මෙයාගේ විස්ථාපනය මුළු විස්ථාපනය 180න් 20ක් අඩු කරන්න බෙදන්න ගත වෙච්ච කාලේ තප්පර 8න්. ඒ කියන්නේ කීයද? 160 බෙදීම 8. ඒ කියන්නේ තප්පරයට මීටර 20යි. සාමාන්‍ය වේගය ගද්දී එයා සිදු කරපු මුළු දුර උඩට 180යි මෙතනට එද්දී ආයි 20යි. 180යි 20යි බෙදන්න ගත වෙච්ච කාලේ තප්පර 8ම මෙතන ඉන්නේ 200 බෙදීම 8. 200 බෙදීම 8 ඒ කියන්නේ කීයද? 25යි තප්පරයට මීටර. මේ වස්තුවේ චලනය සඳහා අඳින්න කියනවා විස්ථාපන කාල පස්තාරය. දැන් විස්ථාපන කාල පස්තාරය අදිද්දී පටන් ගන්න ලක්ෂ්‍ය විස්ථාපනය මෙතන S බිඳුවයි කියලා ගමු සමුදේශ ලක්ෂ්‍යය. උඩට විස්ථාපන ධන උඩට ප්‍රවේග ධන කියලා ගන්න. උඩට යද්දි හරිද විස්ථාපනයේ මීටර මොකද වෙන්නේ? උඩට යන ගම විස්ථාපනයේ එන්නේ වැඩි වෙනවා ප්‍රවේගයෙන් එන්නේ අඩු වෙනවා. අනුක්‍රමණයෙන් එන්නේ අඩු වෙන්න අදින්න. මෙන්න උපරිම ලක්ෂ්‍යයට ආවා. තප්පර 6යි. තප්පර 6යි. හරි කාලයේ තප්පර. ඊට පස්සේ පහළට එද්දී ආයි විස්ථාපනය අඩු වෙලා හරි හැබැයි තරණයෙන් එන්නේ පහළට එද්දීනේ උඩට යද්දි මන්දණයෙන් ගියා අනුක්‍රමණයෙන් එන්නේ අඩු වෙලා නිශ්චලතාවයටපත් වෙනවා. පහළට එද්දි අනුක්‍රමණයෙන් එන්නේ වැඩි වෙනවා. හරි මෙයාගේ ඒතර ප්‍රවේග කාල මම කලින් යන්න ප්‍රස්තාරේ ප්‍රවේග කාල ප්‍රස්තාරය යද්දොත් මෙතන අක්ෂ ක්‍රමාංකණය කරන්නේ ms ශ්‍රේණියක සහ හරි මෙතන තප්පර මෙතන 12යි නේ පියාසර කාලේ. මෙතන ඉඳන් මෙතෙන් දෙන්න තප්පර 6 12යි. ඊට පස්සේ මෙතන අපි 6යි 12 දාගන්න කාලය. හරි මම ගත්තොත් පටන් ගන්න 60ක ප්‍රවේගයෙන්. ඉහළට ප්‍රවේග ධනනේ. මේ ප්‍රවේගයෙන් එන්න අඩු වෙලා අන්න. හරි ඔකේ අනුක්‍රමණයෙන් එන්නේ 10 මන්දනේ මේ මන්දනේ එන්නේ ඉහළට යද්දි අනුක්‍රමණයෙන් මන්දනේ එන්නේ නැත්නම් තරණය. ආයි පහළට මොකද වෙන්නේ? ඉහළට ප්‍රවේග ධනනේ. දැන් ඉහළට යන්න ප්‍රවේගය 60 50 40 30 10 20 මම වෙල බිඳුව දක්වා අඩු වෙනවා. උඩට ගිහිල්ලා බිඳුව වුණා ප්‍රවේගය. දැන් පහළට එද්දි ප්‍රවේග ඍණනේ. මේකෙන්ද මේක ඍණ පැත්තෙන් අදින්න ඕන. ඍණට ඇවිල්ලා කීයදායි? තප්පර 12ක් වෙද්දි බිම වදින මට්ටමට එනවා ඍණ 60යි ප්‍රවේගය. තරණ කාල පස්තාරය යනකොට දිගටම කීයද? තරණය 10යි. හරිද? මේක මතක තියාගන්න දැන් විස්ථාපන ප්‍රවේග කාල පස්තාරයක වර්ගඵලයෙන් එන්නේ විස්ථාපනයනේ. කාලාක්ෂර උඩ වර්ගඵල ධන. උඩ එක පැත්තකට ගිය විස්ථාපන. කාලාක්ෂර යට වර්ගඵල ඍණ. අනිත් පැත්තට ආපු විස්ථාපන. දැන් උඩට ගිය විස්ථාපනයේ යටට ආපු විස්ථාපනයේ සමාන වුණාම කැපිලා යනවනේ ලකුණ ප්‍රතිවිරුද්ධ වෙලා. ධන 180 ඍණ 180. කැපිලා යනවා. මුළු දුර ඇහුවනම් 180 එකතු වෙනවා 360යි. මේකේ වර්ගඵලය 180 ධන මේකේ වර්ගඵලය ඍණ 180. උඩට ගිය වර්ගඵලය ධන 180යි පහළට ආපු විස්ථාපනයේ ඍණ 180 එකතු වුණාම මුළු විස්ථාපනය බිඳුවයි. ඊට පස්සේ අහලා තියෙනවා අන්තිමට ප්‍රක්ෂේපණ ස්ථානයේ මීටර 140ක් ගැඹුරදී ඉදක් තිබුණේ නම් අංශුව ලිම් පතුලේ ගැටීමට ගතවන කාලය යන්න. දැන් හිතන්නකෝ මම මෙතනින් තමයි විසි කරේ 60 ප්‍රවේගයෙන්. ලිම් ගැට්ටේ ඉඳන් ලිම් ගැට්ට මේ ලිද ගැට්ටි ඉඳන් විසි කරා. උඩට ගියා තප්පර 6ක් යද්දී නිශ්චලතාවයටපත් වුණා මීටර 180ක් ගියා. ආයෙ තව තප්පර 6ක් යද්දී මෙතෙන්ටම එනවා.
ඇවිල්ලා අර පොළවේ වදින්නේ ගැට්ටෙන් යනවා පහළට. හෙලක් වගේ විදිහට ඉඳ නේ අවකාශය දිනවනේ. පොළවේ වදින්නේ නැතුව පහළට යනවා. අන්න ගිහිල්ලා මීටර 140ක් ගැඹුර. ඊට අපෝ දැන් මේ තියෙන්නේ ඔය කියන ලිද. හරිද? දැන් මෙයා විසි කරේ ලින් ගැට්ටි නම්. මෙන්න ලින් ගැට්ට. ඔන්න ලින්ද මේකේ ගැඹුර කීයද? මීටර 140ක් ගැඹුරක් තියෙනවා ලිදේ. ලිදේ පතුලේ වදිනවා දැන් ඇවිල්ලා දැන් මෙයා උඩට ගියා. තප්පර 6යි. ආයෙ මෙතනදී තප්පර 6යි. දැන් ඔහම මෙතනින් එනවා පහළට. ඇවිල්ලා ලින් ගැට්ටේ වදිනවා. තවත් ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. මෙහෙන් යන දෙයකම තමයි උඩට ගිහිල්ලා එන එක. ඇවිල්ලා මෙන්න මෙතන ලින් ගැට්ටෙන් ලින් ගැට්ටේ වදින්නේ නැහැ. ලින් ගැට්ටේ නම් විසි කරා උඩට ගියා. ආයෙ මෙතනට ආවිල්ලා ආයෙ ලිදේ පතුලටම ඇවිල්ලා වදිනවා. ලිදේ පතුලේ වැදීමට ගතවන කාලය. ඉතින් දැන් කාට හරි ඕන නම් මෙතනට තප්පර 6යි මෙතනට තප්පර 6යි 12යි. කාට හරි ඕන නම් මොකද කරන් දෙන්නේ? දැන් මෙතන ඉඳන් මෙතනට එන්න කාලය ගන්නත් පුළුවන්. කෙලින්ම කාට හරි චලිත සමීකරණයක් දාද්දී මෙතන ඉඳන් මෙතනට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාට හරි මුළු චලිතයටම දාන්නත් පුළුවන්. හරි? ඉතින් මම ඕන හදලා පෙන්නන්නම්. මුළු චලිතයටම දැන් මේ හැකිය එකම රේඛාවක යන්නේ නේ. එකම රේඛාව කියන්නේ නෙමෙයි. දැන් මෙතන විසි කරා නම් උඩට ගියා මන්දනෙන් ගිහලා නිශ්චල වුණා. ආයි මෙතන එනවා තප්පර 6න්. මෙතන වදින්නේ නැහනේ. ලිද ඇතුළට යනවා මෙතනින්. එන්න එන්න ප්‍රවේගය තවත් වැඩි වෙනවා. ඊළඟ මේ ලිදේ පතුලේ තමයි වදින්නේ. එහෙනම් කාට හරි මෙතන A ලක්ෂණ විසි කරපු ලක්ෂය. මෙතන B ලක්ෂය. මේ එකම රේඛාව කියන්නේ මෙහෙන් ඇඳට එකම රේඛාව කියන්නේ A සිට අපි C දක්වා. මෙතන C නේ. ලක්ෂය උඩ B නේ ගත්තේ මෙතන C. A සිට නෑ මේක D නේ. මේක D. මේක C නේ. A B C. මේක තමයි මෙහෙන් ඇඳලා තින්නේ. මේක තමයි මෙහෙන් ඇඳලා තින්නේ. හරි මෙහෙන් ඇඳනම ලේසි. යන පාරෙම තමයි එන්නේ. A සිට D දක්වා මුළු චලිතයේට අපි දාමු ඉහළට හෝ පහළට. බලන්න මම ඉහළට දානවා S සමානයි UT දාන භාගයයි AT වර්ග. එතකොට මට කියන්න දැන් අපි ඉහළ විස්ථාපන ධන කියලානේ ගත්තේ. හැබැයි මෙයාගේ විස්ථාපනයේ පහළට තියෙන්නේ. ඒකින්ද ඍණ 140 දාන්න ඕනේ. ඉහළ පැත්තට දාශික ධන නම් බලන්න පහළටනේ විස්ථාපනයේ අන්තිමට හිටලා තියෙන්නේ විසි කරපු තැනින්ද. පහළට 140ක් තියෙන්නේ. ඒකින්ද ඍණ 140යි. ඉහළට ආරම්භක ප්‍රවේගය U 60යි. ඉහළට ඉඳ ධන 60. වතාවක් කාලය T. ඉහළට යන්නේ භාගයයි. ඉහළට යද්දී තරණේ පහළට තියෙන හින්දා කියන ඉහළට දාශික ධන කිව්වට පහළට දාශික ඉහළට දාශික ධන ගත්තාම තරණේ තියෙන්නේ පහළටනේ. ඒකින්ද මෙතන ඍණ 10 දාන්න ඕනේ. වතාවක් T වර්ග. උතන සුළු කරද්දි බලන්න ඍණ 140 සමානයි 60යි T. මෙතන 10 දෙකෙන් කියපුවාම ඍණ 5යි T වර්ග. මම ඍණ 5යි T වර්ග මෙහාට ගන්නම්. ධන 5යි T වර්ග. හරි විතර බලන්න ධන 60යි T මෙහාට ගත්තේ ඍණ 60යි T. ඍණ 140 සමානයි බිඳුවයි. මේකේ ඕගොල්ලන්ට 5න් කැපන් ගියාම ඍණ 12යි T. ඍණ 5න් කැපුවාම මෙතන කීයද? 14ට පස්සේ ඒවා දෙකයි නේ. 40ට එන්නේ 5 8. ඕක බලන්න සාධක දෙකකට හදා ගන්න වර්ග සමීකරණයක් තියෙනවා. උත්තර දෙකක් එනවා බලමු. T කියලා දාගන්න. හරි මේ දෙක ගුණ කරාම මෙයා එන්න ඕනේ. එකතු කරාම මෙයා එන්න ඕනේ නේ. ඉලක්කම් දෙක ගුණ කරාම 28 එන්න ඕනේ. 14 වරක් දෙක 28යි. ඒ ඉලක්කම් දෙක එකතු කරාම ඍණ 12ක් එන්න ඕනේ. ඍණ 14යි ධන 2යි නේ. හරි බලන්න. මෙයා සමානයි බිඳුව නේ. මතකනේ වර්ග සමීකරණ විසඳීම. සහ හෝ උත්තර දෙකක් එනවා. මෙයා සමානයි බිඳුව. දැන් කාලේ ඍණ වෙන්න බෑනේ. මෙතනින් එන්නේ ඍණ 2යි. කාලේ ඍණ වෙන්න බෑ. ඒකින්ද මේ උත්තරේ ගන්නේ නැහැ. මෙතනින් එනවා T සමානයි ධන 14යි තප්පර. අන්න. තප්පර 14ක් ගත වෙනවා. හරිනේ මෙතන ඉඳන් මෙතනට තප්පර 6යි. මෙතන ඉඳන් මෙතන තප්පර 6යි 12යි. මෙතන ඉඳන් මෙතන තප්පර 2යි යන්නේ. ඇත්තට මේ ඍණ උත්තරයක් ලෙස එන්නේ ඒ කාලේ. මෙතන ඉඳන් මෙතනට එන කාලේ තප්පර 2 හැබැයි ඍණ ලෙස එන්නේ. අර මුළු කාලේ තමයි මෙතන ධන 14ක් ලෙස ගන්නෙ. හරි තප්පර 6යි තප්පර 6යි තප්පර 2යි. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හරි ලිදේ පතුලේ වදින ප්‍රවේගය එහුවනම් කීයද? දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන ඉඳන් මෙතන දැම්මත් හරිය. මම මෙතන මොකක් හරි ලක්ෂයක් දාගන්නම්කෝ P කියලා. කාට හරි ඕන නම් දැන් P සිට D දක්වා පහළටම දාන්න පුළුවන්. P සිට D දක්වා පහළට. තප්පර 2යි නෙමෙයි. තප්පර 6යි තප්පර 6යි තප්පර 2ක් ගියොත් 14යි නේ. තේරෙනවනේ 6 12යි 2යි 14යි. මෙතන ඉඳන් මෙතන තප්පර 2යි. කාට හරි ලිදේ වදින වේගය හවුවොත් පහළට දාන්න V සමානයි U තමයි ඒකේ. ඒතර පහළට මෙතන ඉඳන් මෙතන දාන්නේ U කියන්නේ පහළට කීයද? 60යි. පහළට 60යි. V කියන්නේ මේකේ වදින ප්‍රවේගය V නෝඩ්. මොකක් හරි දාගන්න V නෝඩ්. U පහළට 60යි. පහළට තමයි තරණේ. පහළට දාශික ධන කියලා ගත්තා. පහළට U 60යි. පහළට තරණේ 10යි. T තප්පර 2යි.
එහෙනම් කීය දෙන්නේ 60යි දෙවරක් 10යි 20යි 20යි 60යි තප්පරයට මීටර 80. ඉතින් සරලව හිතන්න මේ තප්පරයක් යද්දි ප්‍රවේගය කීයක් වෙනවද? 60ට 10ක් එකතු කරාම 70. තව තප්පරයක් යද්දි ප්‍රවේගය තව 10ක් එකතු කරාම 70ක් වෙනවා. හරි. හොඳයි. ඊට පස්සේ ටියුට් එකේ ප්‍රශ්නාංක 2. හරි ඉක්මනට මේක ලියා ගන්න ඕනේ. හරි වීඩියෝ එක නවත්තලා රූපේ පරිදි නිදහසේ පහළට වැටෙන ත්වරණය. ප්‍රකාශ විද්‍යුත් ක්‍රමයක් උපයෝගී කරගෙන සොයනු ලැබේ වස්තුවක ත්වරණය. හරි. P අක්ෂයෙන් නිදහස් කළ ගෝලය x සහ y ලක්ෂ්‍ය පසු කිරීමට ගත වූ කාලයන් පිළිබඳින් T1 හා T2 වේ. ගුරුත්ව ත්වරණය G මෙන්න මේකෙන් ලැබෙන බව පෙන්වන්නලු. හරි. දැන් මෙතන අපි ගෝලයක් නිදහසේ අතාරිනවා. නිශ්චලතාවයෙන්. කොහොම මෙයා ඇවිල්ලා හරිද? මෙතන දාලා දිනවා හරි දුරක් x1 හරිද? මෙන්න මේ ලක්ෂයේ හරිද? පව කරන් යනවා මෙතන. හරි මෙතන තියෙනවා මොකක් හරි මේක හොයාගන්න එකක්. ඊට පස්සේ ආයේ මෙතනක් තියෙනවා කොහොම පහළ දෙනවනේ. මෙන්න මේ පරතරය තමයි h. හරිද? අපි d සමානයි බිඳුවෙන් අතහැරියි. මෙයා ඔහොම ඇවිල්ලා මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලේ t සමානයි t1. මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලේ t සමානයි t2. හරිද? ඒක තමයි අපිට මේ දීලා තියෙන්නේ. මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලේ t2 ලු මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලේ t1 ලු. ඉතින් අපිට බව පෙන්නන්න කියනවා x සමානයි 2යි නෙමෙයි. g සමානයි ගුරුත්ව ත්වරණය මෙයා පහළට එන ගුරුත්ව ත්වරණය. පහළට එන ගුරුත්ව ත්වරණය g සමානයි දෙවරක් h බෙදීම t2 වර්ග ඍණ t1 වර්ග බව පෙන්නන්නලු. ඔක තමයි ගන්න තියෙන්නේ. මෙන්න මේ x ලක්ෂය සහ y ලක්ෂය දැන් මෙහෙම අතහැරියාම හරි අතහැරියාම මේ බෝලේ පහළට එනවා ගුරුත්ව ත්වරණය නේ. අතහැරියාම x ලක්ෂය පහු කරයි යන මොහොත දක්වා කාලේ t1. y ලක්ෂය පහු කරයි යන මොහොත දක්වා කාලේ කීයද t2. හරි මම මේ ආරම්භ ලක්ෂය ගන්නම් p කියලා. ඉතින් කාට හරි පුළුවන් නේද? හරි මම මෙතන ඉඳන් මෙතනට විස්ථාපනය x1. මෙතන ඉඳන් මෙතනට විස්ථාපනය x2. h කියන්නේ මොකක්ද එතකොට? x2 ඍණ x1 නේ. h කියන්නේ හරි. මේ දුරින් මෙතන ඉඳන් මෙතනට ආපු දුර අඩු කරාම මෙතන ඉඳන් මෙතනට ආපු දුරින් මේ දුර අඩු කරාම නේ. මෙතන ඉඳන් මෙතනට ආපු දුරින් මෙතන ඉඳන් මෙතනට ආපු දුර අඩු කරාම h එනවා. ඒකත් වැදගත් x1 x2 මම දාගත්ත ගන්න හදන්න ඒවා අයින් කරගන්න වෙනවා. මම සමීකරණයක් දානවා p සිට x දක්වා චලිතයට පහළට. මොකද්ද? s සමානයි ut ධන භාගයයි at වර්ගය. මෙතන ඉඳන් මෙතනට ආපු විස්ථාපනය x1. ut පදේ බිඳුවක් වෙනවා u බිඳුවක් ඉන්නවා. ධන භාගයයි ගුරුත්ව ත්වරණය g පහළට ධන t1 වර්ග. ඕක අංක 1. ඊට පස්සේ මම දානවා p සිට y දක්වා චලිතයට පහළට. s සමානයි ut ධන හරි පහළට දානවා භාගයයි at වර්ග. ඒතර s ට දාන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතනටම ආපු දුර x2 නේ. ආරම්භ කරේ මෙතන ut පදේ බිඳුවයි. ධන භාගයයි ගුරුත්ව ත්වරණය g එන්න ගත වෙච්ච කාලේ මෙතන ඉඳන් මෙතනටම t2 වර්ග. මේක අංක 1 මේක අංක 2. දැන් හොඳට බලන්න අංක දෙකෙන් මම අඩු කරනවා අංක 1. වම් පැත්තේ මම පැත්ත අඩු කරන්නේ x2 ඍණ x1 සමානයි දකුණු පැත්තෙන් භාගයයි g2 වර්ග ඍණ භාගයයි g1 වර්ග. ඉතින් ඕකෙන් ඔයගොල්ලන්ට x2 ඍණ x1 ට දැම්ම හැකි කවුද? h දැම්ම හැකි තේරුණාද? හරි x2 ඍණ x1 ට දාන්න h. ඊට පස්සේ ඔතන දකුණු පැත්තේ භාගයයි g පොදු සාධක ගන්න. මෙතන දාන්න මේකට h. මෙතන භාගයයි g පොදු සාධක එළියට ගත්තාම t2 වර්ග ඍණ මේ වගේ බව පෙන්නන ඒවා වෙනවා. නේ බහුවර්ණ වලට එහෙම එනවා. ඉතින් ඔතන ඔයගොල්ලන්ට පේනවා g යුක්ත කරොත් දෙකේ වැඩි කරන්න දෙක වරක් h බෙදීම t2 වර්ග ඍණ t1 වර්ග සමානයි. එහා පැත්තේ g ගුරුත්ව ත්වරණය ඔන්න අපි උත්තරේ ගත්තා. හරි ටගාලා. හරි මම ලියා ගන්න වීඩියෝ එක නවත්තලා හරි ගණන් ටික දෙකක් ටියුට් එකේ ගණන් ටික ඔක්කොම හදාගන්න ඕනේ පුළුවන් තරමක්. හරි ඊට පස්සේ ඊළඟ එක බලන්න ප්‍රශ්නාංක 4 පිටුවන්කේ මේකේ 9 ටියුට් එකේ නිශ්චලතාවයෙන් සිට සීරුවෙන් සිරස් ලෙස බිමට හෙළනු ලබන ගල් කැටයක් තප්පර 5ක කාලයකදී ගමන් කරන දුර. හරි මීටර 20ක දුරක් ගමන් කිරීමේදී අයත් වන ප්‍රවේගය සහ මීටර 45ක දුරක් ගමන් කිරීමට ගත වන කාලය. ඔන්න රූපයක් අරගන්න මේ පොළොව. කිසියම් උසකින් වස්තුවක් නිශ්චලතාවයෙන් අතාරිනවා. t සමානයි බිඳුවයි. ඉතින් අපෙන් අහනවා තප්පර 5ක් යද්දී දැන් මෙයා ඔහොම ඇවිල්ලා දැන් මේක මනසින් හදන්නත් පුළුවන් නේ. හරිද? තප්පර 5ක් යද්දී මෙයා ආපු අපෙන් අහනවා දුර x1 කියලා දාගමුනේ. තප්පර 5ක් යද්දී මොකක්ද කරන්න තියෙන්නේ?
හරිද? අපිට පුළුවන් මෙයා පහළට එන තරණය 10යි ගුරුත්ව තරණයෙන් ඉන්නේ. එහෙනම් දාන්න පහළට හරි නිශ්චලතාවයෙන් පටන් ගන්න තත්පර 5ක් වෙද්දී S සමානයි ut ධන භාගයයි at වර්ග x1 මෙතන නම් මෙතනට තත්පර 5ක් යනවා ut පදේ බිඳුවයි u බිඳුවයි නිශ්චලතාවයෙන් පහළට එද්දී තරණය 10යි ධන 10යි t තත්පර 5යි 5 වර්ගය 10 දෙකකින් කියපුවාම 5යි 5 වර්ගය 25යි මීටර කීයද 125ක් වෙනවා පහළට තත්පර 5ක් යද්දී මීටර 20ක දුරක් ගමන් කිරීමට ගතවන මීටර 20ක දුරක් යද්දී හරිද මීටර 20ක් මීටර කලින් නේ මීටර 20ක් යද්දී මේ මෙන්න මේ හරිය මීටර 20ක් යද්දී මෙයාගේ ප්‍රවේගය මොකක් හරි මම දාගන්නවා v not කියලා හරිද මීටර 20ක් පහළට එද්දී ප්‍රවේගය මීටර 20ක් u බිඳුවයි s 20යි හරිද t දන්නේ නැහැ තරණය 10යි මම දානවා රෝම ඉලක්කම් දෙක හදද්දී මේකනේ මෙතන ඉඳන් මෙතෙන්ට පහළට ප්‍රවේගය ආනින්ද v වර්ග සමානයි u වර්ග ධන 2යි s මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී ප්‍රවේගය v not වර්ග පහළට u වර්ග බිඳුවයි ආරම්භක ප්‍රවේගය දෙවරක් තරණය 10යි මීටර 20ක් එද්දී මීටර 20යි දාන්න s ට 20ක් ආව මෙතන v not වර්ග සමානයි 400යි නේ 400යි වර්ගමූලය ගත්තාම 400 කීය දෙන්නේ තත්පරයට මීටර 20යි ඊට පස්සේ මීටර 45ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය දැන් මීටර 45ක් කියන්නේ හරිද මීටර තමයි මෙන්න මේ හරි ලක්ෂයක් නේ මීටර 45ක් මීටර 45ක දුරක් එන්න ගතවන කාලේ t not මෙතන ඉඳන් මෙතෙන්ට මොකක්ද දාන්න ඕනේ t not හොයන්න මීටර 45ක දුරක් එන්න ගතවන කාලේ හරි ඉතින් පහළට දාන්න වෙනවා s සමානයි ut ධන භාගයයි at වර්ග මෙතන ඉඳන් මෙතෙන්ට දැන් s 45යි ut පදේ කොහොමද u බිඳුවයිනේ භාගයයි එන තරණය 10යි t not වර්ග. උතනින් දෙකෙන් කැපුවා 10 5යි දෙපැත්තම පහෙන් කපන්න ඊට පස්සේ 5යි t not 9යි නේ 9 සමානයි t not වර්ග වර්ගමූලය ගන්න 9 කී දෙන්නේ t not ඉක්මනට සුළු කරන්න t not සමානයි තත්පර 3යි ගත වෙන්නේ. හරි. ඉතින් ඔය වගේ ගණන් කිහිපයක්ම තියෙනවා. හරි. එක එක ආකාරයේ ගණන් ඊට පස්සේ තව ගණනක් වොන්නම් බලමු. හරිද? 6 ප්‍රශ්නාංක 6 තත්පරයට මීටර 80ක ආරම්භක ප්‍රවේගයෙන් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක් නැවත ප්‍රක්ෂේපණ ස්ථානයට ළඟා වන ප්‍රවේගයද පියාසර කාලයක හොයන්න මනසින් හදන්න පුළුවන් ඈ තත්පරයට මීටර 80ක ප්‍රවේගයෙන් විසි කරන වස්තුවක් මොකද වෙන්නේ තත්පරයට මීටර 80කින් විසි කරොත් තත්පර කීයක් යනවාද උඩරින් උස්සට එන්න තකලියන් ඈ තත්පර 8යි යන්නේ 10 10 අඩු වෙලා නිශ්චල වෙන්න ප්‍රවේගය නිශ්චල වෙන්න තප්පර 8ක් යනවා නේ 70 60 තප්පර 2යි නේ 50 චල සමීකරණ දාලා ගන්නත් පුළුවන් හරි ඒවා හදන්න දෙයක් නැහැ ලොකුවට ඊට පස්සේ මෙයා ආයේ උඩට ගිය වේගයෙන්ම තමයි මෙතනට එන්නේ පහළට 80යි ප්‍රවේගය පියාසර කාලය නම් කීයද දැන් මේකේ පියාසර කාලය ඕනනම් කී තප්පර 8ක් යනවා උඩට එන්න ආයේ තප්පර 8ක් යනවා යටට එන්න 16යි කාට හරි ඕනනම් මුළු චලිතයටම ඉහළට s සමානයි ut ධන භාගයයි at වර්ග දාලා s බිඳුවනේ මුළු චලිතයටම මෙතන කියලා මෙතෙන්ට වෙනකම්ම u කීයද 80යි t ඉහළට යද්දි මෙතන මතක තියාගන්න තරණය ඍණ දාන්න මන්දනෙන් ඉහළට දාද්දි පහළට තරණය දානනේ ඉහළට තරණය ඍණ t වර්ග මෙතන එනවා 80යි t මෙතන කැපුණාම ඍණ 5යි 10න් 2 කැපුණාම ඍණ 5යි t වර්ග මෙහාට ගන්න දෙපැත්තම 5න් කපන්න t වර්ග හරි එක t එක කපන්න t සමානයි 5න් කැපුවාම 80 16යි තප්පර 16යි කියලා එන්නේ හරි ඒ වගේ ගණන් කීපයක්ම තියෙනවා ඊට පස්සේ හරි ඔය ප්‍රශ්නාංග 10 9 11 හරි මෙන්න මේක බලන්න 11 සිරස් ලෙස මොනවද වැදගත් ප්‍රශ්න කීපයක් සිරස් ලෙස ඉහළට වස්තුවක් ප්‍රක්ෂේපණය කරනු ලැබේ ප්‍රක්ෂේපණ ස්ථානයෙන් සිරස් ලෙස මීටර 75ක් උසින් පිහිටි අට්ටාලයක සිටින මිනිසෙකු එම වස්තුව තමා පසුකොට ගොස් නැවත ඔහු පසු කර යෑමට තප්පර 2ක් ගත වන බව පෙනේ වස්තුවේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය සොයන්න. දැන් රූපයක් කරනගම සිද්ධියට දාලා මෙන්න පොළොවේ ඉඳන් ගල් කැටයක් මොකක් හරි වස්තුවක් විසි කරනවා. ප්‍රක්ෂේපණ ප්‍රවේගය තමයි අහන්නේ ඒක දන්නේ නැහැ. u. මේකම විසි කරලා දැන් උඩට යනවනේ උඩට ගිහලා නිශ්චල වෙලා ආයේ මේ පාරෙන් තමයි එන්නේ. මම මෙහෙන් අදින්නම්. මෙතන ඉන්නවා මිනිහෙක්. හරි මෙන්න අට්ටාලේ. අට්ටාලේ ඉන්නවා මිනිහෙක්. හරි කොහොම හරි මිනිහා ඉන්නවා. අට්ටාලේ මෙතන තමයි අට්ටාලේ. එයා දකිනවා දැන් මෙහෙ විසි කරපු ගල් කැටය මෙයා මේ මිනිහව පහු කරලා මිනිහව පහු කරන් ගිහිල්ලා මෙතනින් පහු කරන් යනවා මෙයාට දකින්නවනේ
ගිහිල්ලා ආයි මෙතනින් යද්දී උඩට ගිහිල්ලා මෙතනින් යන්න තප්පර දෙකක් ගත වෙනවා. ඒ කියන්නේ මෙතනින් ගල් කැවැල්ල ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආයි මෙතෙන්ට එන්න තප්පර දෙකක් ගත වෙනවා. දැන් මේ දින උපරිම ලක්ෂ්‍ය ප්‍රවේග බිඳුවයි. ප්‍රවේග බිඳුවයි. හරිද? ප්‍රවේග බිඳුවක් යනවා. එතකොට මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා ආයි මෙතෙන්ට එන්න තප්පර දෙකක් යනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න තප්පර එකයි. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න තප්පර එකයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනේක පොඩක් හරියට තේරුම් ගන්න. එතකොට මෙයා දැන් මෙතනින් පහු කරන් ගිහිල්ලා තප්පර දෙකක් යද්දි නෑ මෙතනින් එන්නේ. එතකොට දැන් මෙයා මෙතනින් යන වේගය මොකක් හරි v0 නම් ආයෙ උතනින් එන වේගයත් v0ම තමයි. මතකයිනේ. තප්පර දෙකක් ගියා කියන්නේ ළමයි මොකද්ද වෙන්න ඕනේ? මෙතන ඉඳන් මෙතනට තප්පරයයි ආයෙ මෙතන ඉඳන් මෙතනට තප්පරයයි. එහෙනම් ඔයගොල්ලන්ට මතකයි දැන් අවසාන තප්පරයේදී කොහොමද ප්‍රවේගය 10ක් අඩු වෙන හින්දා v0 කීයද? 10ක් වෙන්න ඕනේ. ඒක තේරෙනවද? ඇයි 10 ඉඳන් තප්පරයක් යද්දී බිඳුවක් දක්වා අඩු වෙන්නේ? ආයෙ තප්පරයක් යද්දී 10 දක්වා වැඩි වෙනවනේ. අන්න ඒක තේරුම් ගත්තා නම් හරි. එහෙනම් මෙතන ප්‍රවේගයේ කීයද? ඉහළට 10යි. මේ අට්ටාලේ ගාවින් මේ බෝලේ ගල් කැබැල්ල යන වේගය ඉහළට 10යි. නේ? හරි මෙතන උස අපිට දුන්නා කීයද? පොළොවේ ඉඳන් කොච්චරක් උසින්ද? අට්ටාලේ තියෙන්නේ උස හරි ගානේ බලන්න දුන්නාගේ මෙතන දීලා තියෙන්නේ ප්‍රශ්නාංක 11 නේ මීටර 75ක් මීටර 75ක් උසින් තියෙන්නේ හරිද මෙතන දාන්න මීටර 75යි දැන් කරන් තියෙන්නේ ඕගොල්ලන්ට මොකද්ද හරිද අපෙන් අහන්නේ මේ ප්‍රක්ෂේපණ වේගයනේ හරි ප්‍රක්ෂේපණ වේගය දැන් ඉහළට යද්දි මෙයා යන්නේ ගුරුත්වජ මන්දණයෙන් හරිද ඉහළට යද්දි ගුරුත්වජ මන්දණයෙන් යන්නේ පහළට යද්දි ගුරුත්වජ දරන ඉතින් කාට හරි ඕනනම් පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ද අපි දාමු මේ A ලක්ෂය මේක B ලක්ෂය නේද අපි මෙතන යන වේගය තීරණය කරා මොකද තප්පර දෙකක් කියන්නේ මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එන්න තප්පර දෙක නම් මෙතෙන්ට යන තප්පරයයි මෙතෙන්ට එන්න තප්පරයයි සමානයි කාලාන්තර උඩට යන්නයි පහළට එන්නයි සමාන කාලය යන්නේ තප්පරේ වෙන් වෙනවා අපි දන්නවා සෑම තප්පරයකට වරක් ප්‍රවේගය 10 ගානේ වැඩි වෙනවනේ පහළට යද්දි උඩට යද්දි 10 ගානේ අඩු වෙනවනේ මෙතන බිඳුවක් වෙන්න මෙතන 10ක් වෙන්න ඕනේ මෙතන බිඳුව නම් මෙතන 10ක් වෙන්නත් ඕනේ දැන් දාන්න සමීකරණයක් A සිට B දක්වා චලිතයේද ඉහළට අපි දාමු v වර්ග සමානයි u වර්ග ධන 2as මෙතන ප්‍රවේගය තමයි 10 වර්ගය විසිකරු ප්‍රවේගය u වර්ගය අර ඉහළට යද්දී මෙතන මොකද වෙන්නේ ඍණ 10 දාන්න මන්දරෙන් යන හින්දා වතාවක් 75 මෙතන ඒකට 10 වර්ගය 100 හරි u වර්ග මෙතන කීයද ඍණ 75 සරත් දෙක 150යි 150 ඒවා 10ක් ඍණ 100 1500 මෙහාට එද්දී ධන 1500 සමාන u වර්ග මෙතන 1600 වර්ගමූලය ගත්තා නම් u කියන්නේ 40යි ප්‍රක්ෂේපණ ප්‍රවේගය. හරි. දැන් අපි බලමු ළමයි මේ වස්තු දෙකක චලිතය. දැන් අවසාන කොටස වස්තු දෙකක් චලිත කරොත් මොන වගේ දෙයක්ද වෙන්නේ? මේකත් ඉක්මනට හදා ගන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න. හරි. වස්තු දෙකක චලිතය සම්බන්ධව අපි ගණන් බලමු කීපයක්. ටියුට් එකේ ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15 බලන්න. හරි. ප්‍රශ්නාංක 15 බලන්න ලිං ගැට් එක සිට තප්පරයට මීටර 60ක ප්‍රවේගයකින් වස්තුවක් සිරස් ලෙස ප්‍රක්ෂේපණය කොට තප්පර 10කට පසු එම ලිං ගැට්ටේම වස්තුවක් තවත් වස්තුවක් නිශ්චලතාවයෙන් අතහරනු ලැබේ. මෙම වස්තු දෙක ගැටෙන විට ලිං ගැට්ටේ සිට එම ස්ථානයට ඇති දුර සොයන්න. රූපයක් අරගමු. වස්තු දෙකක චලිතය සම්බන්ධ ගණන් තියෙනවා ප්‍රශ්නාංක 15 ටියුට් එකේ. එක වස්තුවක් හරිද? මෙතනින් ප්‍රක්ෂේපණය කරනවා. t සමානයි බිඳුවේදී. තප්පරයට මීටර 60ක ප්‍රවේගය. මට කියන්න දැන් මෙයා තප්පර 6ක් යනවා නේද මෙතෙන්ට එන්න නිශ්චලතාවයටපත් වෙන්න. මේ 60න් 20 කරා නම් 50 40 30 20 10 බිඳුව. තප්පර 6ක් යනවා. ආයි මේ පාරම තමයි ඉන්නේ මම මෙහෙන් ඇඳලා. ආයි මෙතෙන්ට එන්න තව තප්පර 6ක් යනවා. මෙතෙන්ට එද්දී තප්පර ඔක්කොම 12ක් යනවා. වේගය 15ට 60යි. හරි. එතකොට දැන් මෙයා 20 කරලා තප්පර 10කට පස්සේ මේ පළවෙනි වස්තුවනේ තප්පර 10කට පස්සේ තමයි දෙවෙනි වස්තුව මෙතනින් අතාරින්නේ. මෙතනින් තමයි අතාරින්නේ මම මෙහෙන් අදින්නම් ඈ. දෙවෙනි වස්තුව මෙතනින් අතාරිනවා. මට නිකන් කියන්න දෙවෙනි වස්තුව තප්පර 10කට පස්සේනේ අතාරින්නේ. එතකොට මෙයා උඩට ගිහිල්ලා පහළ එන ගමන් නේද ඉන්නේ. තප්පර 10කට පස්සේ අපිට කිව්වේ හැකි මෙයා මොන වගේ දැනකද ඉන්නේ? ඈ තප්පර 10කට පස්සේ තප්පර 6නේ 7 8 9 10. හරිද? මම මේ වගේ දැනක් මාක් කරගන්න. තප්පර 10ක් වෙද්දි. හරි 10 11 12 ප්‍රවේගය පහළට 40යි. t සමානයි තප්පර 10ක් වෙද්දි මෙයා මෙන්න මෙතන දැන් එන ගමන් ඊට තමයි මෙතනින් තව වස්තුවක්. දැන් මෙහෙන් ඇඳලා මේකම රේඛාවක වෙන්නේ මෙහෙන් අඳින්න නැත්නම් ලකුණු කරන්න වෙන්නේ හැමතැනම එකම තැන. මෙයා මෙතන එද්දි තමයි මෙයා දෙවෙනි වස්තුව මෙතනින් ලිං ගැට්ටෙන් නිශ්චලව අතාරිනවා. දෙවෙනි වස්තුව.
එතකොට මෙයාගේ වේගය 40යි මෙයාගේ වේගය 0යි දෙවෙනි එක්කෙනාගේ. දැන් මට කියන්න පස්සෙන් එන එක්කෙනාගේ වේගය වැඩිනේ ඉස්සරහෙන් යන එක්කෙනාගේ වේගයට වඩා පස්සෙන් එන එක්කෙනාගේ වේගය වැඩි හින්දා මෙයා ඉතා ශ්‍රීක ලෙස මෙයාට ලඟ වෙනවා. කිසියම් මොහොතක මොකද වෙන්නේ? දෙන්න හැප්පෙනවා. මෙන්න 1 2 හැප්පෙන මොහොත. මොන හැප්පෙනවා. හරිද? 1 2 හැප්පෙන මොහොත. එකම තැනක හැප්පෙන්නේ ලින්ගෙට්ටි නම් කොච්චරක් දුරින්ද පහලින් h0 දුරින් තමයි හැප්පෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ පළවෙනි වස්තුවටයි දෙවෙනි වස්තුවටයි චලිත සමීකරණ දාමු. පළවෙනි වස්තුව මම දානවා මුළු චලිතයට ඉහළට හරි පහළට හරි s සමානයි ut ධන භාගයයි at වර්ග. දැන් මෙතන තාම වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි වස්තුව චලිත වෙච්ච කාලේ අපි ගත්තොත් මෙතෙන්ට එද්දී t0 නම් දෙවන වස්තුව චලිත වෙච්ච කාලේ මොකද හිතෙන්නේ? පළවෙනි වස්තුව චලිත වෙච්ච කාලේ t0 නම් මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතෙන්ටම එන්න t0 කාලයක් ගියා නම් දෙවෙනි වස්තුව චලිත වෙච්ච කාලය කීයද? තප්පර 10ක් යා අඩුවෙන් තමයි චලිත වුනේ. ඇයි? මෙයා ගිහිල්ලා තප්පර 10ක් ගියාට පස්සේ මෙයා අතාරින්නේ දෙවෙනිය. ඒකෙන් එයා චලිත වෙච්ච කාලේ t0 රින 10. ඒක තේරෙනවද? නැත්නම් දෙවෙනිය චලිත වෙච්ච කාලේ t0 කියලා ගත්තනම් පළවෙනිය චලිත වෙච්ච කාලේ t0 ධන 10. එහෙම ගන්නත් පුළුවන්. එහෙම අරගෙන අපි දාමු පළවෙනියට ඉහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය. එයාගේ විස්ථාපනයේ පහළට හින්දා ඍණ h0 ආරම්භක ප්‍රවේගය විසිකරේ 60න් පියාසර කාලයේ t0 ඉහළට දානවා දෛශික තරණේ පහළට හින්දා මෙතන දාද්දී ඍණ 10 දාන්න ඕනේ. ඉහළට දැම්මොත් තරණයට ඍණ 10 දාන්න t0 වර්ග ඔතන එකක් ගන්නක් කාලා ඍණ h0 60යි t0 ඍණ 5යි t0 වර්ග අංක 1. දෙවෙනි වස්තුවට මම දානවා කෙලින්ම පහළට. එයාට දානවා පහළටම. ඒ සමානයි ut ධන භාගයයි at වර්ග. දෙවෙනිය බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ. එයාට පහළටම දාන්න. ඒකෝට එයා පහළට තමයි එයාගේ විස්ථාපනය. අන්න ඒක කොට තේරුම් ගන්න. අපි පහළට දැම්මොත් පහළට දෛශික ධන. ඉහළට දැම්මොත් ඉහළට දෛශික ධනනේ. ඒතර පහළට ඒව රින පහළට ධන කියලා ගත්තොත් ඉහළට ඒව රින වෙනවා. පහළට ඒව ධන නම් එයාගේ h0 විස්ථාපනය h0 ට තමයි. ධන h0. මොකද එයා පහළට. අපි දැන් පහළට ඒව ධන කියලා. එයාගේ රූපපදේ බිඳුවයි කොහොමද? නිශ්චලතාවයෙන් අතහැරියේ. එයා භාගයයි තරණය 10ම තමයි. පහළටනේ. පහළට ඒව ධන. තරණය පහළට 10යි. හැබැයි යාගේ ව්‍යාසර කාලේ t0 ඍණ 10ක් වෙනවා ඒකේ වර්ගය. උතනින් එනවා h0 සමානයි 2.10 කැපුණාම 5යි t0 ඍණ 10 වර්ගය. හරි මේක අංක 2. මේක අංක 2. දැන් කරන්න තියෙන්නේ හරිද? අංක 1යි අංක 2යි මොනවා කරා නම් හරිද? එකතු කරා නම් හරි. අංක 1යි අංක 2යි එකතු කරොත් වම් පැත්තට එකතු කරන්න ඍණ h0 එකතු කිරීම ධන h0 කැපිලා යනවනේ. මේ පැත්තේ 60යි t0 ඍණ 5යි t0 වර්ග. මෙතන පහ වතාවක් එකතු කරද්දී හරි මේක වර්ග කරන්න t0 වර්ගයේ පද දෙකේ ගුණිතයේ දෙගුණයේ 20යි t0 ධන 100. හරි බලන්න. මේක වරහන් ඉවත් කරනවා කියන්නේ දීපද ප්‍රකාශනයේ වර්ගාන් කියන්නේ පළවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය, දෙවන පදයේ වර්ගයේ වතාවක් 5. වම් පැත්තේ එකතු කරා දකුණු පැත්තට එකතු කරා. මෙයාට නෑ කැපිලා යනවා. හරිද? ඊට පස්සේ මෙතන ඔන්න මේ පැත්ත බිඳුව සමානයි 60යි t0 ඍණ 5යි t0 වර්ග. මෙතන වරහන් ඉවත් කරන්න ධන 5යි t0 වර්ග. පස්සරක් ඍණ 20 ඍණ 100යි t0 පස්සරක් ධන 100 ධන 500යි. වරහන් ඉවත් කරන්න ඍණ 5යි t0 වර්ග ධන 5යි t0 වර්ග කැපිලා යනවා. කැපිලා ගියාම එහා පැත්තේ ධන 500 දිනවා ඍණ 100යි t0 මෙහාට ගන්න ධන 100යි t0 ධන 60යි t0 මෙහාට එද්දි ඍණ 60යි t0 එහා පැත්තේ 500යි. මෙතන අඩු වුණාම 40යි t0 සමානයි 500යි. මෙතන බිඳුවක් කවන්න. හරිද? t0 සමානයි ඊදෙන්නේ 50ට 4යි. ඒ කියන්නේ 54න් බෙදුවම කීයද? 12.5යි තප්පර 90. පළවෙනි වස්තුවේ පියාසර කාලය තප්පර 12.5යි. හරිද? දැන් අපි අහලා තියෙන්නේ කොච්චරක් දුරකදීද ගැටෙන්නේ? දැන් t0 හොයාගත්තනේ. t0 හොයාගත්තට පස්සේ හරි ආදේශ කරන්න. හරි මේකට හරි කමක් නැහැ. හරි t0 අංක දෙකේ ආදේශ කරොත් 12.5නේ. 12.5න් 10ක් අඩු වුණාම 2.5යි. 2.5යි. හරිද? 2.5 වර්ගය. 2.5 වර්ගය කීයද? 25 වර්ගය 625යි දශම ස්ථාන දෙකක් වෙන් කරන්න වෙනවා. නේ? 6 දශම ගණනක් එනවා. නේ? 6.2.5යි එන්නේ. ඒක වැඩි කරන්න ඕනේ 5න්. හරි. ඔබ ආදේශ කරන්න අංක 1කින්. තේරෙනවද? අංක 2කින්. අංක 2කින් ආදේශ කරන්න ලේසි. ඔය ආපු උත්තරේ දැන් උත්තරේ ඔබ ගන්න පුළුවන්.
h නෝට් එහාට දීලානේ. හරි දැන් ඉතින් තේරෙන්න ඕනේ පළවෙනි වස්තුව තප්පර 12.5ක් ගිහිල්ලා. ඉතින් තේරෙනවද මේ මෙතන ඉඳන් මෙතන තප්පර 6යි ආයෙ තප්පර 6යි මෙතන ඉඳන් මෙතන තප්පර 2.5යි. දෙවෙනි වස්තුව එතකොට චලිත වෙලා තියෙන්නේ තප්පර කීයද? 2.5. අයි තප්පර 10කට පස්සේනේ. මෙයා චලිත වෙලා තප්පර 10කට පස්සේනේ මෙයා ස්ටාර්ට් එක ගන්න මෙතනින් නිශ්චලතාවයෙන්. අරගෙන 10ක් අඩු කරන්න බෑ මෙයාගේ ව්‍යාසර කාලය ගත්ත. තප්පර මෙයා 2.5යි චලිත වෙලා තියෙන්නේ. හරි ඒක තේරෙනවද? ඉතින් අපිට අහන්නේ අර h නෝට් ඉඳ අංක දෙකේ ආදේශ කරලා ඔයගොල්ලන්ට අර අංක දෙකේ ආදේශයෙන් ගන්න පුළුවන් h නෝට් වල අගය 5 වරක් t නෝට් දාන්න 12.5 ගෙන 10 ඒකේ වර්ගය 5 වරක් මෙතන එන්නේ 12.5න් 10ක් ගියාම 2.5යි ඒකේ වර්ගය 5 වරක් 25 වර්ගයේ 625යි හැබැයි දශම ස්ථාන දෙකක් තියන්න 2.5 වර්ගයේ හින්දා මෙතන ඔයගොල්ලන්ට උත්තරේ කියන්නේ 31.25 කියලා එන්නේ මේක පහෙන් වැඩි කරාම 31.25 මීටර. ලිංගයටි නම් මීටර 31.25ක් දුරකදී තමයි මේ දෙන්න එකට හැප්පෙන්නේ. පස්සෙන් එන එක්කෙනා රේව හප්පනවා. ඇවිල්ලා වදිනවා. හරි ඔය වගේ වස්තු දෙකක චලිත සම්බන්ධ ගණන් තියෙනවා. හරි ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න එක එක ටයිප් ගණන් අපිට විභාගෙදී එන්න පුළුවන්. පැහැදිලිද? හරි දැන් සමහර ගණන් තියෙනවා අපි එක්කෙනෙක් මෙහි ඉඳන් විසි කරනවා උඩට. හරි අනේ වගේ ගණන් මේක තියෙනවා. හරි ඒවත් අපිට වැදගත් ගණන් හදද්දී. හරි. එතකොට මෙතන තව ප්‍රශ්නයක් අපි වුණා බැලුවොත්. හරි එක එක ටයිප් ගණන් තියෙනවා. හරි ප්‍රශ්නාංක දැන් සමහර ඒවා මම අර කිව්වේ මේ යටින් එක්කෙනෙක් විසි කරනවා උඩින් එක්කෙනෙක් කතා කරනවා එකම පාරේ. ඒතකොට ඒ දෙන්න ඒත් හැප්පෙනවන්නේ. අර ඒ වගේ ගන්නොත් මේවල ටියුට් එකෙත් දාලා තිනවා ඔයගලන්ට හදා ගන්න පුළුවන් වෙයි. හරිද? පෙරළුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් සමහර ගණන් අපිට මෙන්න මේ වගේම දැන් ටියුට් එකේ තියෙනවා ඔයගොල්ලෝ පුළුවන් try කරන්න. හරිද? උන්නේ. සාමාන්‍ය දේවල් තේරෙනවනේ. එක වස්තුවක් හිතන්න මෙතනින් විසි කරනවා උඩට. කිසියම් ප්‍රවේගයකින් නේ. මෙයා දැන් උඩට එනවනේ ගුරුත්ව දමන්දනේ. මෙයා විසි කරන මොහොතේම වෙන්න පුළුවන් නැත්නම් තප්පරයකට පස්සේ වෙන්න පුළුවන් කිසියම් කාලයකට පස්සේ තව වස්තුවක් මෙතන ඉඳන් නිශ්චලව අතාරිනවා යෝ බිඳුවයි අන්න එතකොට මොකද වෙන්නේ මෙයා පහළට එනවා මෙයා ඉහළට එනවා ඇවිල්ලා ඔන්න වස්තු දෙක හැප්පෙන මොහොත 1 2 හැප්පෙනවා හැප්පෙන ස්ථානයට අපෙන් අහනවා පොළොවේ ඉඳන් කොච්චරක් කුසින්ද හැප්පෙන්නේ අර ඒ වගේ ප්‍රශ්න අහනවානේ ඉතින් මට කියන්න දැන් අර දෙන්නම එකම මොහොතේ චලිත ආරම්භ කරා නම් මොකද වෙන්නේ දෙන්නම එකම මොහොතේ චලිත ආරම්භ කරා නම් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙන කාලයයි මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙන කාලයයි සමාන වෙනවා. ඒක තේරෙනවද? t සමානයි d නෝට්. අය දෙන්නම එකම මොහොතේ ස්ටාර්ට් එක ගන්න මෙයා මෙතනින් විසි කරද්දී මෙයා මෙතනින් අතාරිනවා. ඒතර මෙයාට දාද්දි දාන්නේ ඉහළට. මෙතන ඉඳන් මෙතෙන්ට. හරි මෙතන ඕනනම් a b c. පළවෙනි වස්තුවට දාද්දි දාන්නේ ඉහළට a සිට b දක්වා චලිතයට. දෙවෙනි වස්තුවට දාද්දි යා එන්නේ පහළටනේ. c සිට b දක්වා චලිතයට. නේ? එතකොට දැන් අපිට ඕනනම් පළවෙනි වස්තුව ඉහළ ගිය උස නිකන් අපි ගන්නවා y කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට. ඒත් එයාට උඩන් දැන් මේ ඉහළට s සමානයි ut දාන ටිකක් අමතර දේවල් මේ නෝට් එකට දාගන්න. s කියන්නේ එයා ඉහළට y ut පදේ කීයද? ඈ u වතාවක් පියාසල කාලේ මෙතෙන්ට එන්න t මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගැටෙන මොකද දක්වා t නෝට්. ඉහළට යද්දි මෙතන ඍණ g 10 දාන්න පුළුවන් t නෝට් වර්ග. ඔක අංක 1. ඊට පස්සේ මෙයා පහළට ආපු දුර මෙතන h කියලා ගත්තනේ. හරි මේක h කියලා ගත්තත් කමක් නැහැ. y ඕනේ. මෙයා පහළට ආපු දුර අපි ගමු මොකක් හරි x කියලා. යාට දාන්න පහළට. පහළට දාන්න s සමානයි ut දාන භාගයයි at වර්ගය යාට පහළට දාන්න. හරිද? යාට පහළට දැම්ම නම් වැඩේ ලේසි. හරි උඩට යනවා මෙයා පහළට යනවා. ඕන පැත්තට දාන්න. යාට පැත්තට දාන්න ඕනම වස්තුවකට. එයා පහළට ආපු දුර මෙතන ඉඳන් මෙතනට x. යා නිශ්චලතාවයෙන් අතහැරිය ut පදේ බිඳුවයි භාගය. යා පහළට ගුරුත්ව කරන්නේ ධනනේ. පහළට ප්‍රදීප ධන. එයාට පියාසර කාලේ t නෝට් ගැටෙන මොහොත දක්වා. ඉතින් දැන් ඔතනින් ඔයගොල්ලන්ට අවශ්‍යව සුළු කරගන්න පුළුවන්. හරිද? දැන් ඔතන අපිට මේක අංක 1. හරි මේක අංක 2. මම 1යි 2යි එකතු කරනවා. දැන් අපිට මේ ගණන් වල ගොඩක් වෙලාට මේ දෙක අතර පරතරය දෙනවා. ගාණි දත්ත වශයෙන්. ආරම්භක වස්තුවයි දෙවෙනි වස්තුවයි පළවෙනි වස්තුවයි දෙවෙනි වස්තුවයි ආරම්භයේදී තිබ්බ ગેප් එකනේ කැපිටල් H. ඉතින් මේ දෙක එකතු කරාම h ධන x එනවා ut නෝට් වර්ග නෙමෙයි ut නෝට් මෙතන ඍණ භාගයයි gt නෝට් වර්ග අරක එකතු වෙනවා ධන භාගයයි gt නෝට් වර්ග මෙයාට මෙයා කැපෙලා යනවා ඍණ ධන
ඉතින් මෙතන අපිට h ධන x කියන්නේ කැපිටල් H ut නෝට්. ඉතින් උතනින් අපිට ගැටීමට ගත වන කාලේ හොයාගන්න පුළුවන් මේ වගේ සංකේත වලින් හදන්න පුළුවන්. වස්තු දෙක අතර ආරම්භක පරතරය කැපිටල් H. හරි u කියන්නේ පළවෙනියා විසි කරපු වේගේ. ඒ දෙක අතර අගයන් අපි දන්නවා නම් මේ දෙක අපිට ගැටෙන්න ගත වන කාලය හොයාගන්න පුළුවන්. හරිනේ. හොඳයි. එතකොට දැන් ඔය වගේ ගණන් දැන් මේකේ තව අර පොලාපින ගණන් එහෙම තියෙනවා. හරි ප්‍රශ්නාංක මේකේ ගණන් එක ටයිප් ගණන් තියෙනවා. දැන් පොලාපිනවා කියලා කියන්නේ ළමයි දැන් ඔයගොල්ලන්ට ඒවා හදන්න පුළුවන් තරම් ගැටලුවක් නැහැ. හරිද වස්තුවක් අපි උඩ ඉඳන් මත ඇරියාම නැත්නම් යටින් නම් විසි කරත් කමක් නැහැ උඩට. හරි මේ ඉඳන් පොලාපිනවා කියන්නේ මෙහෙම වැඩක්. දැන් ඉතින් වස්තුවක් අතාරියා කියලා උඩ ඉඳන් අතාරියාම මෙයාම පහළ ඇවිල්ලා මේකේ වදිනවානේ. වැදිලා නිශ්චල වෙන්නේ නැහැනේ. කිසියම් ප්‍රවේගයකින් වදිනවා. දැන් v0 ප්‍රවේගයෙන් පොළවේ වැදිලා v0 වලින් ආපහු උඩට දැන් බෝලයක් අතරියාම ඔයගොල්ලෝ දැකලා තියෙනවා බෝලයක් අතරියාම බෝලය ඇවිල්ලා තරණයෙන් ඇවිල්ලා පොළවේ වැදිලා ආයෙ උඩට යනවානේ පොළාපයින්නවා කියන්නේ අන්න ඒකද. හැබැයි පොළාපැල්ලා මෙතෙන්ට වෙන්නේ නැහැ. ඇයි ශක්තිය හානි වෙනවා ගැටෙද්දි. හරි මේ බෝලය ඔහම ඇවිල්ලා පොළාපනිද්දි මේ වදිද්දි පොළවේ ශක්තිය චාලක ශක්තිය හානි වීමක් වෙනවා. ඒකකින් ආයෙ මෙයා මෙතෙන්ටම උස්සට එන්නේ නැහැ. මම මෙහෙන් අදින්නම් ඔන්න පළවෙනි පොළාපැනීම පොළාපයින් වේගය සාමාන්‍යයෙන් හිතන්න v0 ගෙන් භාගයක් වෙන්න පුළුවන්. ඊට වඩා අඩු වෙන්න පුළුවන්. පොළවේ වදින වේගෙන් අඩක වේගෙන් තමයි පොළාපයින්නේ. දැන් මෙතන අපි අතෑරියේ h උස ගිනනම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් a ලක්ෂය නම් මෙතන b ලක්ෂයට පහළට v වර්ග සමානයි u වර්ග ධන 2 as. a සිට b දක්වා පහළට. හරි v කියන්නේ මෙතන v0 වර්ග පොළවේ වදින වේගය. හරිද? ඊට පස්සේ මෙතන u හරි u වර්ග කියන්නේ නිශ්චලතාවයෙන් අතෑරියේ පහළට එන ඉන්න ධන දෙවරක් gh. මෙතනින් පොළවේ වදින වේගය කීය දෙන්නේ? මූල 2 gh. හරි. ඔගේ පොඩි ගානකුත් තියෙනවා ටියුට් එකේ පොළාපයින් ගානක්. ඒක අනිවාර්යෙන්ම හදන්න. ඔය වගේ අවස්ථාවක් මෙහෙම අතාරිනවා. එයා වැදිලා ආපහු වදින වේගයෙන් අඩක වේගයෙන් තමයි ඒකට මේක දෙකෙන් බෙදන්න වෙනවානේ. මූල 2 gh දෙකෙන් බෙදන්න. ඒ වේගයෙන් තමයි උඩට විසි වෙන්න ගන්න පොළවේ ඉඳන් ආයේ. ආයෙත් මෙයා මේ උසට මේටි නෑ. ආයෙ මේ වගේ උසකට එනවා. නේ නිශ්චලතාවයටපත් වෙනවා. මන්දණයෙන් ඇවිල්ලා ගුරුත්වය. ආයෙ පහළට එනවා. ඔන්න දැන් පළවෙනි පොළාපැනීම හරි වැදුනා පොළවේ. අන්න දෙවෙනි පාර පොළවේ වදිනවා ඇවිල්ලා. වැදිලා හිතනවා ආයෙ වදින වේගෙන් ආයෙ දැන් අපට කියන්නේ මේ උඩට ගියේ මෙතනින් v0 බෙදීම දෙකෙන් නම් මෙතනින් නම් මෙතෙන් දෙද්දි වේගය වෙනස් වෙන්නේ නැහැ නේ. උඩට ගියේ v0 බෙදීම දෙකෙන් නම් ආයෙ පොළොවට එන්නේ v0 බෙදීම දෙකෙන්ම තමයි. යෑමක් සහ එීමක්. ඔන්න දෙවන පාර පොළාපණෙද්දි ආයෙ වේගය හිතන්න වැදිච්ච වේගෙන් අඩක් වෙනවා. v0 බෙදීම දෙකෙන් ආයි දෙකක් බෙදලා ගන්න 4යි v0 බෙදීම. ආයි එන උසද ආයි අඩු වෙනවා. නේ? ආයි ඊට පස්සේ පහළට ඇවිල්ලා ආයි v0 බෙදීම 4ෙන් තමයි පොළවේ වදින්නේ. ඔය වගේ එක එක අවස්ථා තියෙනවා. හරි පොඩ්ඩක් මේ ගානෙත් කීපයක් තියෙනවා ටියුට් එකෙත්. ඊට පස්සේ දැන් සමහර ඒවා තියෙනවා ඔය බැලුන් වල යන ගමන් වස්තු අතරිනවා නේ. එතන මේ වගේ ඒකම ගානකුත් මේකේ ප්‍රශ්නාංක තියෙනවා. අන්තිමට හරි මේ වගේ පැරෂුට් එකක්. වායු බැලුනයක්. මේ වායු බැලුනේ හරිද? මෙහෙම බැලුනයක් කිසියම් ප්‍රවේගයකින් නියත ප්‍රවේගයෙන් යනවා. අර ඔයගොල්ලෝ දැකලා තියෙන මේ වගේ වායු බැලුම්. මේ වායු බැලුනේ මේකේ අපි දැකලා ඇති ගින්දර වගේ පත්තු වෙනවානේ. ලොකු බැලුනයක් තියෙනවා. අර යාව මේ වාතය තුල නියත ප්‍රවේගයෙන් යන්න පුළුවන් උඩට. හරි හිතන්න තප්පරයට මීටර 10ක ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළ යනවා. ඒකට යාර ගුරුත්වයට දෙන වස්තුවක් නෙමෙයි. මොකද මේ බැලුනේ මෙහි ඇතුලේ වාතය රත් කරලා අපිට පුළුවන් ඉහළට පීඩනාන්තරයක් හදාගෙන මේක උඩට යන්න. හරිද? හරි මෙතන නිකන් පීඩනාන්තරයක් හදාගෙන අපිට මේ බැලුනේ ඉහළට යන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වගේ දැකලා ඇතිනේ වායු බැලුම් ඉහළ යනවා. හරි එතකොට මේක ගුරුත්වයට අහු වෙන්නේ නැහැ කියන්නේ. මේ හරි බරක් තිබ්බට ඉහළට බලයක් ඇති කරගන්න පුළුවන්. මේ බැලුනේ වගේ. මේ වාතාංශ වත් කරලා අපිට මේ ඇතුළේ පීඩනය වැඩි කරලා ඉහළට මේ බලයක් ඇති කරගෙන නියත ප්‍රවේගයෙන් යන්න පුළුවන්. යද්දි මෙයා මේකෙන් මොකක් හරි අතාරිනවා. අතෑරියාම හරිද? ඒතර එයා මේ වස්තුවෙන් අතෑරියට පස්සේ එයා වෙන්නේ ගුරුත්වයට. ගුරුත්වයට අහු වුණාම එයා ඊට පස්සේ යන්නේ ගුරුත්වය යටතේ. හරි ඒක පොඩ්ඩක් මම කියලා දෙන්නම්. අපිට එතනින් මේ පාඩම සම්පූර්ණ වෙනවා. ඒතකොට මේ බැලුනේ දැන් මේ වගේ වායු බැලුම් හරි එම ගානකුත් ටිප් එකක් තියෙනවා. මේ බැලුනේ යනවා කිසියම් ප්‍රවේගකින්. ඒ කියන්නේ මේ උඩට බලයක් හදාගෙන මේ ඇතුලේ වාතය රත් කරලා මෙයාගේ බර කොහොමද තියෙනවා පහළට එන්නේ. අර මෙයා නිකන් අපි වස්තුවක් ගුරුත්වයට අහු වෙච්ච වස්තුවක් නෙමෙයි වායු බැලුනේ. මොකද මෙයා උඩට අමුතුවෙන් බලයක් හදාගෙන මෙයා ඇතුලේ වාතය රත් කර මෙතන ඔයගොල්ලෝ දැක්කද නිකන් අර ගින්දර එහෙම බත්තු වෙනවනේ. බැලුනේ ඉරි ගන්න ගොඩක්පත් වුණොත්. අර ඒවක් ගන්නට බලයක් හදාගෙන කොහොමද මෙයා උඩට තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් යනවා. යන ගමන් මතක තියාගන්න මේ චලනය වන පද්ධතියක තියෙන අංශුන්ට එම පද්ධතියේ වේගය අයත් වෙනවා. හරිද? දැන් මේ බැලුනේ ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා. යන ගමන්
මෙයාගේ ඇතුලේ මොකක් හරි තියෙන වස්තුවක් අතාරිනවා. පද්ධතියෙන් ඉවතට නිශ්චලතාවයෙන් අතාරිනවා කියන්නේ බැලුනේට සාපේක්ෂව නිශ්චලතාවයෙන්. දැන් මෙහෙම මම යන ගමන් ඉන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය යන බස් එකකින් හරි එකපාරට බැස්සොත් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ බස් එකකට සාපේක්ෂව බස් එකේ මොකක් හරි පොල්ලක් අල්ලන් ඔහොම නිශ්චල විදියට ඔයගොල්ලෝ ඇත්තටම නිශ්චල නෑනේ. බස් එක යන වේගය ඕගොල්ලන්ටත් තියෙනවා. ඕගොල්ලෝ බස් එකට සාපේක්ෂව නිශ්චලයි. බස් එක ඇතුලේ එහා මෙහා යන්නේ නෑනේ. කිසියම් තරක සීට් එකේ හරි හොම් හිටගෙන හරි ඉන්නවා. පොළොවට සාපේක්ෂව ඕගොල්ලෝ යනවා. දැන් මේකේ තියෙන ගල් කැටයක් මොකක් හරි වස්තුවක් වුණත් තප්පරයකට මීටර 10ක වේගෙන් යනවා. බැලුනේ 10න් යනවා කියන්නේ. යද්දි මේ ළමේ මේක ඇතුලේ ඉන්න ළමේ මේක අතාරිනවා එළියට. බැලුනේට සාපේක්ෂව නිශ්චලව අතෑරියට අතාරිද්දි මේ ගල් කැටේට අර බැලුනේ වේගෙ තියෙන උඩට 10. ප්‍රවේගය 10ක් තියෙනවා. ඒතර මෙයා දැන් මෙහෙම යන ගමන් මම මෙහෙන් අදින්නම්. හරිද? එහෙම මේ කිසියම් මේ පොළොව මට්ටම් තිබ්බේ. හරි මෙයා මේක අතාරිනවා මේ ළමයා. හරි මේ ගල් කැටය මොකක් හරි එක අතාරිනවා නිශ්චලතාවයෙන්. මෙයාට සාපේක්ෂව. හැබැයි මෙයා 10ක ප්‍රවේගයෙන් යමින් ඉන්නේ හින්දා ගල් කැටේ අතාරිද්දී උඩට 10ක ප්‍රවේගයක් තියෙනවා. දැන් මෙයා මේකෙන් අතෑරියට පස්සේ පද්ධතියෙන් අයින් වෙනවනේ ගල් කැටේ. නෑ ඔහොම යන ගමන් මම ඔහොම යන ගමන් උඩට 10ක ප්‍රවේගයෙන් මේක අතාරිනවා. අතාරිද්දී මෙයාටත් 10ක ප්‍රවේගය තියෙනවා. පද්ධතියෙන් එයා අයින් වුණා ගුරුත්වයට අන්නහු වෙනවා. එතකොට මෙයා 10ක ප්‍රවේගයක් සහිතව නිකන් වස්තුවක් උඩට විසි කරා හා සමානයි ගුරුත්වය යටතේ. 10ක ප්‍රවේගයෙන් උඩට විසි කරා හා සමානයි. එතකොට මෙයා තප්පරයක් යද්දී නිශ්චලතාවයටපත් වෙනවා. ගුරුත්ව මන්දනේ. ආයි පහළට එනවා ක්ෂණිකව තරණින්. එතකොට මෙයා වෙන්නේ හරිද? තප්පරයක් යද්දී මෙයා නිශ්චලතාවයටපත් වෙනවා ගුරුත්ව මන්දනේ. මෙතන මීටර කීය දෙන්නේ? 10යි බිංදුවයි එකතු කරා දෙකෙන් බෙදුවා මීටර 5යි දෙන්නේ. ඊළා ආයි මෙයා පහළට එනවා. හැබැයි බැලුනේ යනවා 10ක ප්‍රවේගයෙන් දිගටම. එයාව චලිත කරන්න බලයක් ඇතුළෙන් යොදනවා. නැත්නම් එයාට යන්නත් බැරි උඩට. වස්තුවක් උඩට යවන්න නම් දිගටම 10ක වේගයෙන් යවනවා කියන්නේ මෙයාට බලයක් එන්න උඩට. එයා යනවා එයාගේ පාඩුවේ දිගටම එයාට S සමාන යන්න. එයාට දාන්නේ S සමාන UT. දැන් මෙයා තප්පර 20ක් වෙද්දී ගිය දුර ඇහුවනම් උඩට S සමාන UT දැම්මොත් කීය දෙන්නේ? U 10යි තප්පර 20ක් වෙද්දී. එයා මීටර 200ක් උඩට ගිහිල්ලා. හරි. ඉතින් තප්පරයක් වෙද්දී මෙයා ගල අතෑරියා ගල් කැටේ. ඒතර තප්පරයක් යද්දී ආයි මොකද වෙන්නේ? ටික මට කියන්න. දැන් තප්පර දෙකක් ගියා මෙතන ඉඳන්. මෙතනට. ඒතර මෙයා මීටර 200ක් උඩ ඉන්නේ. තප්පරයක් යද්දී ඉන්නේ කොච්චරක් උඩින්ද? මීටර 100ක් උඩින්නේ. නෙමෙයි. කීයද? තප්පර මම ගත්තේ 10යි තප්පර 20ක් නේ. හරි. T. මම ගත්තොත් තප්පර මෙතන ඕන අපි තප්පර දෙකක් ගත්තා නම් ලේසිනේ. තප්පර දෙකක් ගත්තා නම් මීටර 20ක් උඩින් ඉන්නේ. තප්පරයක් ගත්තා නම් මීටර 10ක් උසින් ඉන්නේ. පොළොවේ ඉඳන්. හරි පොළොවේ ඉඳන් මීටර 10ක් උසින් ඉද්දි මේ ගල් කැටය අතාරිනවා. තප්පරයක් ඇද්දි මෙයා මීටර 5යි එන්නේ. ගුරුත්වජ මන්දණයෙන් උඩට ගල් කැටේ. මෙයා තප්පරේ යද්දි මීටර 10ක් යනවා. හරි සෑම තප්පරයකට මීටර 10 මේ බැලුම් ගෝලේ උඩ යනවා. බැලුනේ. මෙයා හැබැයි තප්පරයක් යද්දි මීටර 5ක් උඩට ඇවිල්ලා නිශ්චලතාවයටපත් වෙලා ආයි පහළට තව තප්පරයක් ඇති මෙතෙන්ට වෙනවා. ඉතින් අපිට එක එක කාලාන්තරවල මේ බැලුනේයි ගලයි අතර පරතරය බලන්න පුළුවන්. තේරුණාද? මෙයා එකම ප්‍රවේගයෙන් යන ගමන් මෙතනින් ගල අතාරිනවා. මෙයා දිගටම 10 ප්‍රවේගයෙන් යනවා. මෙතන ගල අතෑරියාම ගලත් උඩට මන්දණයෙන් ගිහලා නිශ්චල වෙලා ආයි මේ තේරුණාද යන විදිය. හරි නිකන් හිතන්න මෙන්න බැලුනේ මෙන්න ගල. හරි ඔහම 10ක වේගයෙන් එන ගමන් මේ ගල බැලුනෙන් අතාරිනවා. අතෑරියාම බැලුනේ 10ක වේගයෙන් යනවා. ගල නිශ්චලතාවයටපත් වුණා ආයි ගල පහළට එනවා. බැලුනේ උඩට යනවා. 10ක වේගයෙන් මෙයා තරණයෙන් පහළට එනවා. ඉතින් ඔය වගේ සිද්ධි ටිකක් හිතන ඒවා තියෙනවා. හරි ඔන්න කොට ඔන්න ලියා ගන්න මේ චලනය වන පද්ධතියක තියෙන අංශුන්ට එම පද්ධතියේ ප්‍රවේගය අයත් වේ. හරි. ඉතින් ඔතනින් ඔයගොල්ලෝ ටියුට් එකේ මේකේ ප්‍රශ්න ටික ඔක්කොම කරන්න විසඳු අභ්‍යාස ටිකක් කරන්න ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඔන්න අර පන්තියේ දෙන නෝට් එකක් දාන්නම්. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ටියුට් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කරන්නේ මේ ප්‍රක්ෂිප්ත චලිතය. ගුරුත්වයට ප්‍රක්ෂිප්ත චලිතය යාළුවන්ට කියන්න. හරිද? වැඩ කරගන්න මේ දවස් ටිකේ, ගෙදර ඉන්න දවස් ටිකේ. හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. We'll go through the wastelands, through the highways, and
Finding life along the way, melodies we haven't played. No,